අයිබෝවන් එවගේම තෙරුවන් සරණයි සියලුම දෙනාට අදත් අපි සුපුරුදු ලෙස ඔබේ විවේකී සතියන්තයේ ඔබේ ආලින්දයට සමීප වන්නේ තවත් සාකච්ඡා වටයක් සාර සංකල්ප සාකච්ඡා වටයක් ඔබ වෙත තිලින කරමින් මේක හුදෙක් කාලය ඔබේ වටිනා කාලය මොකද අපි ඔබේ කාලයට වග කියන පිරිසක් අපිට අයිතියක් නැහැ අපි දන්න විදිහට අපේ සාකච්ඡාවන් තුළ විශේෂයෙන්ම ජයමග නාලිකාවේ දර්ශනය දැක්ම තුළ අපිට අයිතියක් නැහැ සදාචාරාත්මක අයිතියක් නැහැ ඔබේ කාලය අපේ අවශ්‍යතාවය වෙනුවෙන් වැය කරන්න. අපි මේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ කාලය ඔබගේ අභිවෘද්ධිය සඳහා. අවසානයේදී තනි පුද්ගලයන් වේවා කුටුම්බ එහෙමත් නැත්නම් පවුල් මට්ටමින් වේවා අවසාන වශයෙන් සමස්ත ජාතියේම අභිවෘද්ධිය සඳහා මෙහෙවන විදිහේ ආයෝජනයක් යම් බීජයක් ඔබේ මනස තුල චිත්තයන් సంతානයන් තුල ජනනය කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පැයක ගුවන් කාලය තුල ඊටාම ප්‍රවේශමෙන් සහ වගකීම් සහගතව කරන කාර්යයක් තමයි සාර සංකල්ප ජනනය කරන මේ වැඩසටහන. ඒ නිසා අපි පසුගිය සතියේ ඊටාම හොඳ සාකච්ඡාවක් සිදු කරනු ලැබුවා. සංවර්ධනය සම්බන්ධයෙන් සංකල්පීය කතාවක්. ඒ සාකච්ඡාව මට මතක හැටියට අපි කුඩාම තැනින් සමාජයේ කුඩාම ඒකකේ පවුල කියන තැනින් පටන් ගත්තොත් ඒ පවුල තුල නැත්නම් පුද්ගලයන් තුල තනි වශයෙන් ගත්තාම පස්සේ මේ සාර සංකල්ප ජනනයේදී බොහෝ කරුණු අර පිරිපැස්ම පිළිබඳව අපි කතා කරා. ජාතික සංවර්ධනය පිළිබඳව කතා කරා. රටේ සංවර්ධනය පිළිබඳව තියෙන සංකල්ප ජාත්‍යන්තර උදාහරණ පිළිබඳව අපි කතා කරා. ධාර්මික පැත්ත ආධ්‍යාත්මික පැත්ත ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඒ නිසා අද අපි ඒකෙම දිගුවක් හැටියට යලිතතාවක් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට සුපුරුදු පරිදි අපේ මැදිරියට වැඩම කර සිටිනවා. අපේ පින්වත් නම කියනට අවසරයි උඩුදුම්බර කාශ්‍යප මගේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපේ හාමුදුරනේ අවසරයි තිරුවන් සරණයි වහන්සේට. ඉතින් උන්වහන්සේවත් පාදහබී වන්දනෙන් යුක්තව පිළිගන්න අතරතුරම මම බලාපොරොත්තු වෙන්නේ අද සාකච්ඡාව සඳහා කිසියම් ආකාරයක පූර්වකථනයක් නැත්නම් පෙරවදනක් පූර්වකථනයක් සපයන්නට. එතකොට දැන් අපි අපේ පසුගිය සාකච්ඡා වාරයේ අපි සාකච්ඡාවට බඳුන් කරපු කාරණේ තමයි ජාතික සංවර්ධනයේදී අපි ගත්ත විශේෂයෙන්ම අල්පේච්ඡතාව කියන කාරණේ සාකච්ඡා කරා. එතන මේක තුල පුදුමාකාර සමහර අවස්ථාවල් වලදී අපි නාස්තිය වැඩි කරගත්ත. අපේ හාමුදුරේක උදාහරණයක් ගත්තාට සීනියටේ උදාහරණය. මම කියන්නේ ඒවා හරි කාව්‍යාත්මකයි. මම ලේඛකයෙක් හැටියට මට හිතෙනවා අපේ හාමුදුරේ සමහර වෙලාවට ඔබ වහන්සේගේ අදහස් තුල පොත් ගණන් ලියන්න සමහර වස්තු බීජ නිර්මාණය වෙනවා. මේ කුඩා සීනියටයක් බිමට දැම්මොත් මේ වැටුනොත් ඒක අහුලගෙන යන පොරකන කුඩා කුහුඹියන් දෙස බලාගෙන ඒ භාවනාවක් කමටහනක් කරගන්න බැරි කමක් නෑ අපේ හාමුදුරනේ. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේ කී දෙයක් තමයි බඩිස් ගෙඩියක් කාලා මේ කෑල්ලක් වීසි කරනවා. කන්න නැති පිරිසක්. මොකද අපි මේ සමාජයේ බැලුමට අර ඉන්දියාවේ වගේ පාරවල් වලින් යාචකයන් වැහි වැහැලා බුරුතු පිටින් රැස් කකා නැහැ. නමුත් මේ සමාජයේ නොපෙනෙන වැසුණු එහෙම නැත්නම් මේ අපේ සමාජයේ නාගරික ප්‍රදේශවල හෝ අපේ ජීවිතවලට සමාජ මාධ්‍ය තුලින් එල්ල කරලා තියෙන දැවැන්ත ආලෝක ධාරාවන් වලින් අපි නිකන් ගිනි කන වැටිලා අපේ ගමේ භාෂාවෙන් කියනවා අපේ හඳුනේ ගිනි කන වැටිලා මනමත් වෙලා ඉන්නකොට අපිට මේ සමාජ යථාර්ථය පේන්නේ නැහැ. ඒ නොපෙනෙන අඳුරු අහුමුළු තුල අනන්තවත් ඛේදාන්තයන් විලාපයන් ඕනෑතරම් තියෙනවා කියන එක තමයි මගේ අත්දැකීම වන්නේ. මොකද මම වියලි කලාපී සංවර්ධන කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතියක අවුරුදු අපේ හඳුනේ 7ක් 8ක් වැඩ කරා අනුරාධපුරය පුත්තලම මොනරාගල ආදී වූ දිස්ත්‍රික්කවල මන්නාරම් දිස්ත්‍රික්කයේත් වැඩ කරා සහෝදර දෙමළ ජනතාවගේ ජීවිතවලට එමි බලන්න අවස්ථාවක් ලැබුණා. ඔවුන්ගේ ජීවිතවල තියෙන විවිධ අඩුපාඩු පිළිබඳව අපි අධ්‍යයනය කළා. ඒ නිසා මේ කරුණාකාරණා අපි හිතන්න මතන්නට අවශ්‍යයි කියන කාර්යය මට මෙතනදී මතක් වෙනවා. මේ අපේ හාමුදුරුවෝ නිතරම මතක් කරන දෙයක් තමයි මේ නාස්තිය පිළිබඳ කාරණය. සංවර්ධනයේදී අපි නාස්ති කරන්න උපන් જાතියක්. පුදුමාකාර විදිහට අපි නාස්ති කරන්න පෙළඹිච්ච જાතියක්. දැන් අර කොන්ක්‍රීට් මිශ්‍ර කරන උපකරණයක කාලය එහා මෙහා වුණොත් එහෙම පාලමක් හදන තැනට වෙන්න පුළුවන්, දැවැන්ත වේල්ලක් හදන තැනට වෙන්න පුළුවන්. මම කවුද කියලා කියන්නේ ස්ථානයේ කුමක්ද කියලා සඳහන් කරන්නේ. නමුත් ලංකාවේ විශාලතම සංවර්ධන ව්‍යාපෘතියකදී කාලය එහා මෙහා වීම නිසා, ඒ කියන්නේ නිසි කාලයට ඒ ස්ථානයට කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රණයට එන්න නොහැකි වීම නිසා කෙනෙක් මට කිව්වා ඔය පාලමෙන් භාගයක් හදන්න අවශ්‍ය කොන්ක්‍රීට් ප්‍රමාණය ගඟට දැම්ම කියලා. ඒතර හඳුනන්නේ ඒ ජාතික ධනය නෙවෙයි දෙවිය දැම්මුනේ. ඉතින් අධිවේගී මහා මාර්ගයක් නිර්මාණය කරගෙන යනකොට හඳුනන්නේ පංගුවක් වෙලාවල් වලට අහල පහල ගෙවල් වලට බොහෝ මේ අධිවේගී මහා මාර්ගයේ නිෂ්පාදන අමුද්‍රව්‍ය යනවා. සමහර පළාත්වල තියෙනවා රූපවාහිනී ඇන්ටනා සවි කරලා තියෙන අධිවේගී මාර්ගයක් ගෙන අපි යකඩ බම්බු වල. මම කියන්නේ අපි මේ රටේ සංවර්ධනය පිළිබඳව කතා කරන හැමතිස්සෙම අපි පුදුමාකාර විදිහට අනිත් අයගේ ඇහි තියෙන ඇහි පිහාටුව දකිනවා. අපි දේශපාලඥයන් ප්‍රතිපත්ති සම්පාදකයාට චෝදනා කරනවා. නමුත් අපි නිවැරදි වෙලා තියෙනවද කියන කාරණේ අපිට මතක් කරගන්න. මට මෙතනදී කුඩා දෙයක් කියන්නට අවශ්‍යයි. ඒ තමයි පස්වෙනි අක්බෝ රජුරුව.
අපේ රටේ රාජාවලිය හදාරනවා නම් රජවරුන්ගේ සංකල්ප දිහා බලනවා නම් මොකද අපේ රටේ රජවරු උනේ පස්වෙනි හතරවෙනි මිහිඳු රජුරුවන්ගේ අබේගිරි පුවරු ලිපියේ තියෙන එක වචනයක් අපේ හැඳුනේ මට මතක් කරන්න අවසර දෙන්න නොබෝ සත්හු නොරජවම්හ. ඒක කියලා දෙනවා සිරිලක්හි නොබෝ සත්හු නොරජවම්හ කියලා. මේ රටේ රජ වෙනවා නම් ඔහු බෝසතෙක් වෙන්න ඕන. නමුත් මේ වර්තමාන කියන්නේ මේකට නෙමෙයි පහුගිය අවුරුදු අපේ හැඳුනේ නිතරම මතක් කරන මේ අවුරුදු 72ක කාලය තුල රජ වුණේ බෝසත්තුද කියන කාරණේ මම බොහෝ සත්තු රජ වුණා. නමුත් ඔවුන් බෝසත්තුද කියන එක මම නිතරම හිතමින් දින්න කාරණයක්. නමුත් අතීතේ රජවරු සම්බන්ධයෙන් පස්වෙනි හතරවෙනි මිහිඳු රජුරු කී අබේගිරි පුවරු ලිපියේදී නොබෝසත්තු නොරජවම්. ඒතර රටේ රජ වෙන්න බෝසතෙක් අවශ්‍ය වන්නේ ඇයි? බෝධිසත්වයෙක් රජ වෙන්න අවශ්‍ය වූයේ ඇයි මේ රටේ? වෙන හේතුවක් නෙමෙයි. එතරම්දි ප්‍රධාන වශයෙන් මම දැක්කේ දියුණු සංකල්ප තියෙන දියුදු ආධ්‍යාත්මික හැකියාවක් තියෙන රට ගැන අවුරුදු 100ක් 200ක් හිතන්න පුළුවන්. තමන්ට තමන්ගේ පවුලට ඥාතීන්ට වඩා මේ මාතෘ භූමියට ශාසනයට ජාතියට ආදරය කරපු මිනිස්සු රජ වෙන්න අවශ්‍ය නිසා තමයි මේ පාඩය හතරවෙනි මිහිඳු රජුරු සෙල්ලිපියකට ඇතුළත් කරලා ඉදිරිපත් කරේ. අබේගිරි පස්වෙනි අක්බර් රජුරු ඔහු මේ අපේ නාස්තිය පිළිබඳව කතා කරද්දී මට කියන්න අවශ්‍ය කාරණේ ඔහුගේ රාජ්‍ය පාලනයේ මූලික સિદ્ધාන්ත තුනක් උඩ අපේ හාමුදුරුවෝ ගොඩ නැගුණා. එක સિદ્ધාන්තයක් තමයි ඒ රජුහු සාවද්‍ය පරිභෝජනයෙන් වැළකුණා. සාවද්‍ය පරිභෝජනය. අපිට මේක දීර්ඝ වශයෙන් ඉදිරියට සාකච්ඡා කරන්න පුළුවන්. අස්ථාන ආයෝජනයෙන් වැළකුණා. සාවද්‍ය පරිභෝජනය නෑ, අස්ථාන ආයෝජනය නෑ, අයෝග්‍ය සංග්‍රහය නෑ. නුසුදුසු සංග්‍රහයක් සිද්ධ කරලා ඥාති සංග්‍රහ නෑ. සාවද්‍ය පරිභෝජනය නෑ. ඊළඟට අස්ථාන ආයෝජන නුසුදුසු ආයෝජනයේ රජුරු සිද්ධ කරේ නෑ. අපේ හාමුදුරනේ නාස්තිය. අපි කොහොමද මේ සාකච්ඡාවට අපේ හාමුදුරු මැදිහත් වෙන්නේ? මේ කියපු අන්තිම කාරණා තුන පිළිබඳව නම් බොහොම වටිනා මේ අදහස් ගොන්නක් අපේ අය තුළ ඇති වෙන්න ඕනේ. ඇයි මේවා සමාජගත වෙන්නේ නැත්තේ කියන එකයි මට මේ නාස්තිය ගැන කතා කරනකොට වැඩිය මේ සඳහන් කරන්න හිතෙන්නේ. අපේ අතීතයේ තිබුණ මේ ශ්‍රී විභූතිය නිකම් පහළ වෙච්ච එකක් නෙවෙයි කියලා අපිට තේරෙන්න ඕනේ. කට්ටිය විද්‍යාත්මකයි. බලන්න අස්ථාන ආයෝජනය කියන එක අද උපරිම වශයෙන් සිද්ධ වෙනවා. වැඩක් නැති දේවල් නේද? එතකොට සාවද්‍ය පරිභෝජනය කියන එක හිතාම ඉහළයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හැම එකක්ම ගත්තාම අපේ රට අතීතයේ දියුණු වෙලා තියෙන විද්‍යාත්මක පසුබිමක් තුළ ඒක අහම්බයක් නෙවෙයි. හිතාම පැහැදිලිව. ඒක අහම්බයක් නෙවෙයි. ඉතින් ඒකින්දා අපි ඇත්තටම ඒ අතීතය දිහා හරියට එබිකම් කරලා බලන්න පුරුදු වෙමු. හරියට එබිකම් කරලා බැලුවොත් අපිට තේරෙයි අපි ඉන්නේ කොතනද, අපි කොච්චර හිස් මිනිස්සුද කියලා. හිස් මිනිස්සුද කියලා කියන්නේ අපි ඇවිල්ලා මට මේ විදිහ උදාහරණයක් කියන්න පොඩ්ඩක් හොඳයි කියලා හිතෙනවා. මම මේක ඔයිට කලින් කියලා තියෙනවා, නමුත් ආයෙ මතක් කරන්න ඕනේ. මම ජීවත් වෙච්ච ගමේ හිටියා බොහොම හොඳින් බාහුවලය යොදලා හරි හම්බ කරගෙන දිනු වෙච්ච තාත්තා කෙනෙක්. මෙයාට හිටියා පුතු කීප දෙනෙක්. මෙයාට අන්තිමට ඉතින් ඒ අනිත් ළමයි ගැන සඳහන් කරන්නේ නැහැ. එක දරුවෙක් හිටියා. එයා හරිම නරක විදිහ හැසිරීම තිබුණේ. තාත්තා මැරුණා. අන්තිමට මෙයා ඉතින් තාත්තගේ දේපල වලින් ජීවත් වෙලා අන්තිමට මෙයා ජීවත් වෙන්න ඕන වෙනකොට එයාගේ ණයබරෙන් නිදහස් වෙන්න කොස් ගස් විකුණන්න පටන් ගත්තා ඉඩම තියෙන. අන්තිමට ගේම විකුණුවා. ඒක වෙනම කාරණාවක්. නමුත් පටන් ගත්තේ අතනින්. කොස් ගහ කපලා විකුණලා එක්තරා පරිභෝජනයකට එයා යොදලා. ඉතින් ඒ ඇවිල්ලා එයාගේ තියෙන මානසික තත්ත්වයේ තියෙන සංවර්ධනය නැත්නම් ආයෝජනය ගැන අදහසක් නැති මෙයා මේක කරන්නේ එයාගේ සම්පත් පරිභෝජනය සඳහා විකුණා දැම්මා. එතකොට මෙච්චර අර ඔබතුමා ගිය සැරේ වැඩසටහනේදී කිව්වා සංවර්ධනය ගැන ලියලා තියෙන දේවල් ගත්තොත් නැව් පිටින් තියනවා කියලා. කන්ටේනර් නෙවෙයි නැව් පිටින් තියනවා කියලා. මම නිකන් අහනවා අපේ රටේ සම්පත් විකුණන්නේ ආයෝජනයටද පරිභෝජනයටද? අපේ රටේ යම් සම්පතක් විකුණලා එක වෙලාවක හිටපු රාජ්‍ය නායකයෙක් කියනවා මම මේකෙන් ලැබෙන මුදල් මේ ඒ ආයතනයේ වැඩ කරන අයට බෝනසයක් විදිහට දෙනවා කියලා. දුන්නා. මිනිස්සු අත්වල සංගැහුවා. ඒ වෙලාවේ රට විකුණලා කණ්ඩ දෙන සිරිතක්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනකොට අපිට කතා කරන්න අයිතියක් තියෙනවා චමිල මහත්තයා. මොකද මේ අපි මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕන. මේ චෝදනාව අපිට එයි. මේකත් එක්තරා සංකල්පයක්. ජාතිය ශාසනය රැක්කා. ඒක ඇත්ත.
සිංහල ජාතිය කියන එක ඍජුවම කෙලින්ම කතා කරනවා. සිංහල ජාතිය කියන එක බුද්ධ ශාසනය රැක්කා. හාමුදුරු ටික රැකගත්තා, විහාරස්ථාන ටික රැක්කා, ත්‍රිපිටකය රැක්කා, පොත්පත් රැක්කා, දානමාන ඔක්කොමත් එක්ක හැමදාම ජාතිය විසින් ශාසනය රැක්කා. මම මේ වර්තමානයේ දිහා බලලා කියනවා ශාසනය විසින් ජාතිය රකින්නේ නැහැ කියලා. ඒක තමයි මේ අඩුපාඩුව. ශාසන ජාතිය විසින් ශාසනය රැක්කනම් ශාසනය විසින් ජාතිය රකින්න ඕන. ශාසනය තුළින් ජාතිය පෝෂණය වෙන්නේ නැහැ දැන්. අතීතයේදී වුණා. ඒකයි මේ අඩුපාඩුව. ඉතින් ඒකින්ද මෙන්න මෙතෙන්ට කරුණු කාරණා ටික සකස් කරන්න වෙනවා. ඒ සඳහා ඔන්න දැන් එකපාරටම කියයි දැන් මේ නීති සම්පාදනය කරලා මේ ඔක්කොම කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නීතිය තමයි අපේ චමිල මහත්තයා මේ වචනයට සාධාරණයක් ඉෂ්ට කරන්න. අවවාදයට වැඩි ආදර්ශය උතුම්. මේක වචනයක් නෙවෙයි. මේක ක්‍රියාවක් ගැන මේ තියෙනවා. මට ඔබතුමාට දෙන්න තියෙන අපූර්වම අවවාදය තමයි මම ආදර්ශ සම්පන්න විදිහට හැසිරෙනකොට අර රත් වෙනවා කියන වචනේ ඔබතුමාට හොඳට වදින එකක් නේ. හරි මම ආදර්ශ සම්පන්නව හැසිරෙනකොට ඔහේ රත් වෙනවා. වැරදි වැඩ කරනවා නම් කවුරු රත් වෙනවා. දරුවෝ රත් වෙනවා පියාගේ ආදර්ශය හැමුවේ. අම්මගේ ඉවසීම හැමුවේ දරුවන්ට උපරිම පණිවිඩයක් හම්බ වෙනවා. එන්නේ එතනින් පටන් අරගෙන තමයි නාස්තියවම කරන්න ඕනේ. ඒකයි මම කියන්නේ හැම වෙලේම අපි හැරෙමු. පොඩ්ඩක් හැරෙමු. දැන් ඇති. දැන් අනුන්ගේ පැත්තට ඇඟිල්ල දික් කර කර ගියා හොඳටම ඇති. තනියම ඉස්සෙල්ලාම නාස්තියවම කරන වැඩ පිළිවෙලක් හදාගන්න. අසරණ මිනිස්සු ගැන කරුණාවක් ඇති කරගන්න. මම මේකට සංකල්පයක් හදලා දීලා තිනවා ජයමග වැඩසටහන ඔස්සේ ප්‍රත්‍යවේක්ෂා සටහනක් එක්ක මෙන්න මේ වගේ වැඩක් කරන්න චමිල මහත්තයා මේකට ඌණ පූර්ණයක් කරන්න ඔබතුමාට ඔන්න දැන් අවසරයක් තියෙනවා. එහෙමයි. හැමෝටම මම කියලා තියෙනවා අසරණ සරණ ගිණුමක් හදාගන්න කියලා. ගිණුමක් වහම බැංකුවක් මතක් වෙයි. නෑ බැංකුවක තිබ්බත් කමක් නෑ. Taman ළඟ තියාගන්න. සැබෑවට අසරණ මිනිස්සු ඉන්නවා. ඔබතුමාට කියන්න මට හම්බෙලා තියෙනවා පෞද්ගලික පන්තිවලට යන වියදම දරන්න බැරි හින්දා මම මෙන්න මේ විශේෂේත්‍රය තෝරගන්නේ නෑ කියලා මේ ඊට වැඩිය අඩු වියදමක් යන විශේෂේත්‍රයක් උසස් පෙළ විභාගයට තෝරගන්න ළමයි ඕන තරම් ඉන්නවා. සැබෑවටම හිම ඉන්නවා. ඉතින් මේ වගේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න Tamanට පුළුවන් අසරණ සරණ ගිණුමක් හදාගන්න. ඒක තමන්ගේ පෞද්ගලික ගිණුමක්. මෙන්න මේ ගිණුමට මුදල් බැර වෙන්න ඕනේ. කොහොමද මේකට කොහොමද මුදල් එන්නේ? මේකට මුදල් එන්න ක්‍රමේ හදාගන්න කියලා මම කියලා දීලා තිනවා. මේක දැන්ටත් කරනවා අපේ චමිල මහත්තයා විශාල පිරිසක්. මේ තමන් නාස්තිකරණය අවම කරලා. වතුර බෝතලයක් ගෙදරින් අරන් ගියාම ඔන්න අද රුපියල් 60ක් ඉතුරු වුණා. මේ 60 දාන්නේ ඒක තමන් වෙනම තැනක තියලා තියෙන ටින් එකක් වෙන්න පුළුවන්. හරිද? නැත්නම් වෙනම පර්ස් එකක් වෙන්න පුළුවන්. ඒකට තමයි දාන්නේ. මේ 60 අනිවාර්යයෙන්ම එදා ගිහලා දානවා. මං හරි අපූර්ව වැඩක් කරා එක දවසක්. ඔය මේ දැන් අපි හිතමුකෝ කටුනායක ඉඳන් එන්න තියෙන අධිවේගී මාර්ගය කියලා. රාත්‍රී 11ට 12ට අධිවේගී මාර්ගයකට වැඩිය වේගයෙන් ඉක්මනට එන්න පුළුවන් සාමාන්‍ය පාර. වාහන අඩුයි. රෑ 11ට මං කියන්නේ එන්නේ ඒ වගේ වෙලාවක ඒ මුදල ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ අපේ හඳුරු කියන්නේ සාවද්‍ය පරිභෝජනය අඩු කරලා ඒක සාවද්‍ය පරිභෝජනය අඩු කරන්න කියලා. දැන් ශරීර සෞඛ්‍ය තියෙනවා. දැන් අපි අපේ ගෙදරට යන්න ත්‍රිවිල් එකක යන්න නම් රුපියල් 200ක් යනවා වියදම. හරිද? දැන් මට හදිස්සියකුත් නැහැ අසනීපෙකුත් නැහැ. ඉක්මනට යන්න උවමනාවක් තියෙනවා නම් වීල් එක යන්න ඕන. අසනීපයක් තියෙනවා නම් වීල් එක යන්න ඕන. නැත්නම් ওই ටික පයින් ගියොත් සෞඛ්‍යයටත් හොඳයි. හරිද? අන්න රුපියල් 200ක් ඉතුරු වෙනවා. ඒ 200 මම ඉතුරු කරලා වෙනදා කරන පින්කම් කටයුතු වලට මේක දාන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම යොදන්න අසරණයින්ට පිට වෙන්න. වෙනම යොදන්න. ඒක අසරණ තරණ ගිණුම Taman තුල ඇති කරගන්න එකක්. ඉතින් මේ විදිහට යම්කිසි මුදලක් මාසිකව එකතු වෙයි බලන්න නාස්තිය අවම කරලා. අන්න පුළුවන් මම අපේ දෙමාපියන්ට කියනවා එතකොට මිටිහාල් ආයකතු කරන්න පටන් ගන්න. හරියට හරි. හරිද? ගෙදර ඉන්න අම්මා මොකද කරන්නේ? ආරකෙන් මිටක් අරන් තිබ්බා. ඕක මේ පොලන්නන් හොයලා දෙන්න මේ කාලේ අමාරුයි. එහෙම ඕනේ නැහැ. හාල් කිලෝ එකක් එකතු වුනහම ගෙදරට හාල් කිලෝ එකක් ගේන මුදල තියෙනවනේ. අන්න ඒ මුදලට මේ හාල් කිලෝ එක දාන්න. දාලා ඒ මුදල දාන්න අසරණ සරණ ගිණුමට. එතකොට අපිට පොලන්නන් හොයාගන්න පුළුවන්. ඕන තරම්. නේද? ඒ කියන්නේ ගෙදරට ඉස්සර නම් ඉතින් ගෙදරට එනවනේ ආපුවාම කවුරු හරි අපි හාල් ටික දෙනවා එහෙම කරනවනේ. අද වෙන ක්‍රම තියෙනවා කරන්න. ඉතින් ඒකින්ද මේ මිටිහාල් සංකල්පයට යන්න. ඒ කියන්නේ ඒක කරලා කිලෝ එකක් එකතු වුණාට පස්සේ කිලෝ එකේ මුදල අරගෙන ඒක ගන්න ගෙදර පරිභෝජනයට. අරගෙන ඒ මුදල අතෙන්ට දාන්න. ඒ වගේ මාසෙකට ඇඳුම් කීපයක් ගන්නවා නම් එක මාසෙක ඇඳුමක් ඉතුරු කරගත්තොත් ගන්නේ නැතුව
තමන්ට පුළුවන් පැහැදිලිවම ලොකු මුදලක් මාසකට ඉතුරු කරන්න. හරිද? තමන්ගේ රූපලාවන්‍ය කටයුතු කරගන්න දේවල් එපා කියලා නෙමෙයි මම කියන්නේ. ඒවා සමහර අයගේ සීමා රහිතව ගිහිලා. කියන්නේ අපිට අනවශ්‍ය විදිහටම ගිහිලා තමයි මහත්තයා. ඒවා ගැන චුට්ටක් හිතන්න. චුට්ටක් හිතලා බලන්න එහෙම කරොත් එහෙම ලොකු මුදලක් ඉතුරු කරන්න පුළුවන්. ඔක්කොමලා එකතු වෙලා සූදානම් වුණොත් ගෙදර ලයිට් බිල ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? පැහැදිලිවම ඉතා පැහැදිලිවම අපි ගොඩක් නාස්ති කරනවා. හරිද? ඒ ඔක්කොම රටේ ජාතික සම්පත්. ඉතින් ඔන්න ඔය විදිහට මේ අසරණ සරණ ගිණුමක් අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ සාර සංකල්ප වැඩසටහන හරහා සැබෑවටම අසරණ මිනිසුන් කවුද කියලා හොයලා බලලා වගකීමකින් යුක්තව මේ පින්නන්ත අයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒක කරන්න පුළුවන්. ඇත්තට එහෙම ඒ සමාජ සත්කාරයක් සංවිධානය කරන්න පුළුවන් අපේ හැඳුනේ. ඒකද මේ වංචනිකව නෙවෙයි. නෑ නෑ නෑ. මොකද හුඟක් වෙලාට උදව් කරන්න බැරි තත්ත්වෙකුත් අද තියෙනවා ගොඩක් වංචාකාරීව මේ කටයුතු කරන හින්දා. එහෙම. ඒකින්ද අපි ඒ වගේ දේවල් අපිට පුළුවන් සකස් කරලා දෙන්න ඔබේ ගිණුම තර කරගන්න. මේ මොකද කියන්නේ මේ සංකල්පය ගැන? අසරණ සරණ ගිණුම නාස්තිය අවම කරලා අසරණ සරණ ගිණුමක් පවත්වා ගන්න. මම කියන්නේ දැන් අපේ හඳුරු කිව්ව කාරණේ මම මෙන්න මේවා තමයි සංකල්ප කියන්නේ යලිතතාවක්. මට විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි සමහර නිර්වචන කටපාඩම් කරන එක. මොකද මේ නිර්වචන හඳුනේ එලෝ මෙලෝ දෙලොටම වැඩක් වෙනව නෙමෙයි. හැබැයි විභාග සමත් වීම සඳහා පාවිච්චි කරනවා. නමුත් දැන් ඔබ වහන්සේ මේ ඉදිරිපත් කරන සංකල්පය කටපාඩම් කරගන්න එකක් නෙමෙයි. මොකද මේක ශ්‍රවණය කරන්නේ කවුරුවත් විභාග සමත් වෙන්න නෙමෙයි. ජීවිතයේ කියන විභාගයෙන් සමත් වෙන්න. හැබැයි මේක ප්‍රායෝගික දෙයක් කරන්න පුළුවන්. දැන් අද අපේ හාමුදුරුවෝ කියන මිටිහාල් සංකල්පය රුපියල් 7 බවට පත් කරන එක. එහෙම නැත්නම් දැන් ඔබ වහන්සේ මුල් වතාවෙදිත් මතක් කරා මට මතකයි. වතුර බෝතලය පිළිබඳ කතාන්තරය. අපේ රටේ පානීය ජලය ඕනෑම තරම් තියෙන රටක්. හැබැයි වතුර බෝතලයක් මිලදී ගන්න අපි හුරු වෙලා ඉන්නේ ප්‍රධාන හේතු කීපයක් නිසා. කොළඹ නගරයේ පානීය ජලය සඳහා ටැප් එකක් නිර්මාණය කරන්න බෑ. ඒක කඩලා දානවා. ඒක කඩලා දාන්නේ මේ කවුරුවත් සිහිවිකල් වෙච්ච අය හෝ මද්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච අය නෙමෙයි. ඒක කරන්නේ මේ වතුර ව්‍යාපාරිකයාගේ සිල්ලර වෙලෙන්ද. මොකද ඒක විකින්නේ නැති නිසා. ඒතර අපි කාලයකට කලින් හිතුවද කිරි බෝතලයකට වඩා වතුර බෝතලයක මිල වැඩි වෙයි කියලා. එහෙම නැත්නම් පැණිවීම බෝතලයකට වඩා වතුර බෝතලයක් සල්ලි වලට ගන්නවා කියන එක ගැන තැන්ට අවුරුදු 30කට 35කට ඉස්සෙල්ලා කිව්වනම් විහිළුවක් වගේ. විහිළුවක්. සාහාමුදුනේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් හෙට අනිද්දා වුණත් හදිස්සියේ රට පාලකයෝ හරි ප්‍රතිපත්ති සම්පාදකයෝ හරි නියෝගයක් නැත්නම් මොකක් හරි මම කියන්නේ මාධ්‍ය සාකච්ඡා පවත්වලා කිව්වොත් එහෙම මේ රටේ ඔන්න වතුර විකුණනවා කියලා සියලු දෙනා එකට වෙරහිව පාරට බහින්න ඉඩ තියෙනවා. හැබැයි ඒ පාරට බහැලා කරන උද්ඝෝෂණයටත් වතුර මිලදී අරගෙන බොනවා වෙන්නත් පුළුවන්. මම කියන්නේ අන්න එහෙම තැනක අපි ඉන්නේ. ඒ නිසා අපිම රවට්ටා ගන්නා දේශපාලන සමාජ ආර්ථික පසුබිමක අපි ඉන්නවා කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕනේ. දැන් අපේ හැමෝම සඳහන් කරපු මේ අපූර්ව සංකල්පය මේ අසරණ සරණ ගිණුම පිළිබඳ සංකල්පය ගැන මට යමක් කියන්න අවශ්‍යයි. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ කුඩා කතාන්තර දෙකක් කියනවා. මම වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද අපේ ජනතාව බුද්ධිමත්, අපේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත්. මේ කතාව ඔස්සේ යම් දේවල් තේරුම් ගන්නට. මේක මගේ අත්දැකීමක් නෙමෙයි. ලංකාවේ සුප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් මට කී කතාවක් අපේ හාමුදුරනේ භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන්. ඒක හරිම වැදගත් කාරණයක්. මොකද උන්වහන්සේ ලංකාවේ එක ප්‍රධාන විශ්වවිද්‍යාලයක එක නේවාසිකාගාරයක පාලක තනතුරක් දරද්දී මම කියන මට මගේ මිත්‍ර ස්වාමින් වහන්සේ ඒක භික්ෂු නේවාසිකාගාරයේ පාලක තනතුර දරද්දී උන්වහන්සේ තමයි ඇතුල් වෙන ස්ථානයේ තමයි උන්වහන්සේගේ කාමරය තිබිලා තියෙන්නේ. එතන උන්වහන්සේ ඇතපිලා ඉන්න පාන්දර 3ට විතර උන්වහන්සේට ඇහෙනවා ක්ෂණිකව කවුරු හරි මේකට මේ නේවාසිකාගාරයට ඇතුල් වෙනවා. ඉතින් උන්වහන්සේ හිතනවා මේ සොරෙක් ඇතුල් වෙන්නේ. සොරෙක් ඇතුල් වෙන්නේ කියලා කිව්වහම ඉතින් උන්වහන්සේ මොකද කරන්නේ මේක අනිවාර්යයෙන් මේ හොරා අල්ල ගන්න අවශ්‍යයි. භික්ෂුන් වහන්සේලාගේ යම් දේවල් සොරා ගන්න තමයි මේ ඉන්නේ. මොකද අපි දන්නවා නාගරික පරිසරවල විශ්වවිද්‍යාල ආශ්‍රිතව යම් විවිධ දේවල් වලට ඇබ්බැහි වෙච්ච අය මොනවා හෝ යකඩ කැල්ලක් කරේ හොරකම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවනේ අපේ හැඳුනේ. ඒ නිසා නමුත් කොහොම හරි රැකලා බලලා මේ පුද්ගලයා මේ එන පුද්ගලයා අල්ලගත්තාන් පස්සේ අල්ලගෙන විදුලි පහන් දැල්වල බැලුවාන් පස්සේ පේන දෙයක් තමයි මේ නේවාසිකාගාරයේම නවතිලා ඉන්න භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ෂණිකව පාන්දර යාමේ පාන්දර 3ට 4ට 5ට වෙනකොට නේවාසිකාගාරය ඇතුළට දුවගෙන ඉන්නේ. හැබැයි උන්වහන්සේ ඒ වෙලාවේ ඉන්නේ මම මේ කාරණේ බොහොම දහම් සංවේගයෙන් සහ බොහොම ගැඹුරින් තේරුම් ගන්න මේක මේ සරල ඕලාරික පටු විදියට හිතන්න එපා කියන ඉල්ලීමක් කරමින් කියන්නේ උන්වහන්සේ නේවාසිකාගාරයට දුවලා එන්නේ භික්ෂුන් වහන්සේකට නියමිත ඇඳුමින් නෙමෙයි. හැබැයි ඒ අල්ලගත්ත පුද්ගලයාගේ ඇඟේ අතේ පයේ ඇඳන් හිටපු කලිසමේ දාලා හිටපු සපත්තු දෙකේ හැමතැනම සිමෙන්ති. අපේ හාමුදුරනේ මේ තරුණ භික්ෂුන් වහන්සේ එළියට යන්නේ රැට නගරය ආශ්‍රිතව ඉදිරි කරන කොන්ක්‍රීට් වැඩපොළවල් වල අත්උදව් දෙන්න. ඔබ වහන්සේ අසරණ සරණ ගිණුම ගැන කතා කරාන් පස්සේ මම හිතුවා මම ක්ෂණිකව ඔබ වහන්සේගේ ඉදිරිපත් කරද්දී මම මගේ හදවතේ
කිසියම් ආකාරයක ගැටුමක් හිටියා මේ කතාව ඉදිරිපත් කරනවද නැද්ද කියලා. ඒක මොන දේ වුණත් මම සද්භාවයෙන් මේ කතාව ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේ එහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ වෙනත් වේශයක් ආරෝපණය කරගෙන උන්වහන්සේගේ චීවරය පැත්තකින් තියලා රැයට අත් උදව් දීලා කීයක් හරි හොයාගන්න. ඉගෙන ගන්න නෙමෙයි. උන්වහන්සේගේ ඉගෙන ගැනීම සඳහා ආධාර උපකාර ලැබෙනවා. ගෙදර ඉන්න ආබාධිත නංගි කෙනෙක්. මව රෝගී. මේ සියලු දෙනා ජීවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ අපේ අර මේ කතාවේ කතානායකයා වෙච්ච පොඩි හාමුදුරන් වහන්සේට. ඒ නිසා අසරණතාවය අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ කවුරුත් ගෙවල් වලට කොළපත් ගොට්ටක් අරගෙන ඉල්ලගෙන පුලාගෙන එන යුගයක් නෙමෙයි මේක. එතනින් එහාට ගිය කාරණයක්. ඉතින් අර මගේ මිත්‍ර ඒ වෙනකොට ඒ වකවානුවේදී ඒ විශ්වවිද්‍යාලයේ නිවාසිකාගාර භික්ෂු නිවාසිකාගාරයේ බාරව හිටිය ස්වාමින් වහන්සේලා එකතු වෙලා විශාල වැඩ කොටසක් කරා විතරක් නෙමෙයි. ඒ අසරණ සරණ වීමේ ප්‍රතිඵලයක් ඇටියට ඔය කියපු කතානායකයා වෙච්ච පොඩි හාමුදුරන් වහන්සේ අද වෙනකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශේෂ විෂයක් උගන්වන කතිකාචාර්යවරයාණන් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. මම මේ කතාව කිව්වේ වෙන දෙයකට නෙමෙයි. මේක තුල සංකල්ප වැලක් තියෙනවා අපේ හාමුදුරනේ. මේ සංකල්ප වැල කොහොමද අපේ సంతාණයන් තුල අපි ධාරණය කරගන්නේ? මේවා නිකන් හුදෙක් රස විඳලා ලොමු ඩැහැගන්නලා ඇහැට කඳුලක් ඇවිල්ලා දුකක් දැනිලා කෙනෙකුට මේක ටෙලි නාට්‍යයක්. මේක වස්තු බීජයක් වෙන්න පුළුවන් නව කතාවක් ලියන්න. ඔව් පැහැදිලිවම වෙන්න පුළුවන්. නමුත් අපි එතනින් එහාට ගියපු වැඩ කටයුත්තක් සමාජය වෙනුවෙන් සත්කාරයක් කරන්න නම් පින්කැටයකට රුපියලක් දෙකක් දානවට එහාට ගියපු කාරණයක් අපේ හාමුදුරුවෝ කිව්වේ. මොකද අපි අපේ තියෙන වැඩිපුර අතිරික්ත ධනය කොහෙට හරි පැත්තකට කරන එක නෙමෙයි අපේ හාමුදුරුවෝ. වතුර බෝතලයක් පාවිච්චි කරනවා අඩු කරනවා කියලා කියන කාරණයෙන් රටේ සංවර්ධනයට විතරක් නෙවෙයි රටේ පරිසරයට ලොකු සහනයක් සිද්ධ වෙනවා. අපේ හාමුදුරුවෝ කිව්වා ත්‍රිවිල් එකෙන් යන්න හදිස්සියකුත් නැත්තම් අසනීපෙකුත් නැත්තම් ත්‍රිවිල් එකක යන්න පුළුවන් වෙලාව පයින් යනොත් ගියොත් වටපිට බල දැන් මේකේ හරිම ඛේදවාචකයක් තියෙනවා. මම ඒකත් කියන්නට අවශ්‍යයි. දැන් අපේ හාමුදුරුවෝ කිව්වනේ ශාසනය අද වෙනකොට සමාජයේ ජාතිය පෝෂණය කරන්නේ නැහැ කියලා. මම කොන්දේසි විරහිතව ඒකට එකඟ වෙනවා. ඒකට එකඟ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඉස්සර අපේ ගෙදර සාංගික දානයක් වුණාම මම හෝ මල්ලි හෝ දෙන්නම් එක්කෙනෙකුට තමයි තාත්තා පවරන්නේ. අද මේ දානට කරඬුව වඩම්මන්නේ තමුසේ. ඔහේ කියලා පවරනවා. ඉතින් අපි හරියම ආසාවෙන් ඉස්සරහින් හේවිසි ගහගෙන යනකොට කරඬුව උඩු තියාගෙන ඉන්න බලාගෙන ඉන්න දානෙට මාසෙකට දෙකකට කලින් ඉන්නවා. එතකොට අපේ ස්වාමින් වහන්සේලා ගම් මැද්දෙන් අපේ ගෙදරට වැඩිනවා. ඒ වඩිනකොට පාර දෙපැත්තේ ගෙවල් වල ලෙඩ්ඩු ඉන්න ගෙවල් අරවම සේරම අපේ හාමුදුරුවෝ දකිනවා. අද දානෙට විනාඩි 5කට කලින් ත්‍රිවිල් එකක් පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ වඩම්මගෙන ත්‍රිවිල් එක ගෙදරට එනකොට අපේ බොහෝම ස්වාමින් වහන්සේලා මේ ගමේ ඩිමෝග්‍රැෆික් ෆැක්ටර්ස් අපි කියන්නේ ජනසංඛ්‍යාන විද්‍යාත්මක තොරතුරු රටේ තමන්ව පෝෂණය කරන ගිහියාගේ යථාර්ථය මම කියන්නේ ගෙවල් වල තියෙන දුක්ඛිත තත්ත්වෙ නෙමෙයි ලෙඩ රෝග ටික මේ මිනිස්සු හොඳින් ඉන්නවද නැද්ද කියන එක ඛේදවාචකේ හාමුදුරුවොත් ලෙඩ වෙලානේ. මේ කාරණා ටිකවත් අපේ ස්වාමීන් වහන්සේලාට දැනගන්න පුළුවන් කමක් නැහැ. ඉන්න හිම තත්ත්වයක ජීවත් වෙන්නේ. ඒ නිසා මම දකින්න කාරණේ තමයි අර ත්‍රිවිල් එකට දෙන මුදල දෙනවා වෙනුවට ඒ කුඩා දුර පයින් යන්න පුළුවන් නම් අර වතුර බෝතලේ ප්‍රශ්නේ වගේම අපේ හාමුදුරනේ අපේ ශරීර සෞඛ්‍ය හොඳ වෙනවා. ඒ වගේම රටට මෙට්ෆෝමින් ආනයනය කරන්න කඩු වෙනවා. දියවැඩියාව කියන ප්‍රශ්නේ විසඳෙනවා. පොළොව පෑගෙනවා විකිරණ ශක්තිය පොළොවට මුදා හැරෙනවා ඒ විකිරණ ශක්තියෙන් අපි පෝෂණය වෙනවා අපේ තියෙන ලෙඩ දුක් අඩු වෙලා යනවා ඊටාම විශාල ප්‍රතිඵල හොඳ ඔක්සිජන් ටිකක් නහයට අපිට අවශ්‍ය මේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුළුවන් වෙනවා ගල් බොරළු පෑගිලා පය සම්බාහනය වෙන එක වෙනුවට ඒක නැති හින්දා අර කකුල මෙහෙම කරන එක පාවිච්චි කරනවා උපකරණයක් ගහලා මේසයට තියාගෙන මෙහෙම කරන්න අවශ්‍ය නැහැ මොකද මේ භූමියේ තියෙන විවිධත්වය මොකද මේ භූමියේ තියෙන විවිධත්වය දැන් අපේ හාමුදුරුවෝ නිතරම මම කතා දෙකක් කියන්නම් කියලා මේ වාරය තුල මම ඒක කියලා ඉන්නට අවශ්‍යයි ඊට පෙර ආතුව මේ භූමියේ තියෙන විවිධත්වය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ භූමියට ආගන්තුකව ආපු කෙනෙකුට මොකද අපි අවාසනාවන්තයි කියලා කියන්නේ අපි කොයිතරම් මතවාදී මේ වශයෙන් සංකල්පීය වශයෙන් දුර්වල වෙලාද කියන්නේ අපිට අපේදී අගයක් නැහැ ඒක තමයි ලොකුම ඛේදවාචකය බාහිරින් ඇවිල්ලා බටහිරින් ඇවිල්ලා යමක් කරොත් එහෙම මොකද අර මේ ලෝක බැංකු උපදේශකයෙක් ලිව්වා එක්තරා කෘතියක් අපේ හාමුදුරනේ ලතින් ඇමරිකානු රටවල් දිහා බලලා ජෝන් පර්කින්ස් රචනා කරා කෘතියක් ඒක ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කරේ ඒක තමයි Confession of an Economic Hitman. ඒ කියන්නේ ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණය. ඒක සිංහලට පරිවර්තනය වුණා. ඔහු ලියලා තියෙන මම කියන්නේ මම ඉල්ලා සිටිනවා බැගෑපත්ත පුළුවන් නම් මේ පොත හොයාගෙන ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන් නම් අන්තර්ජාලයෙන් ඔබ පරිශීලනය කරන්නම අවශ්‍යයි. වෙන මුකුත් එපා ඒකේ පෙරවදන මුල් පිටු 5-10 පමණක්ම කියවන්න. ඒ ප්‍රමාණවත්. ඔබ නිසක වශයෙන්ම පොතේ ඉතුරු ටික කියවනවා. ආර්ථික ඝාතකයෙකුගේ පාපොච්චාරණයේ පොතේ නම ඉංග්‍රීසි භාෂාවෙන් කියවන රුචිනම් Confession of an Economic Hitman. ජෝන් පර්කින්ස් තමයි ලේඛකයා. ඔහු ආර්ථික විශේෂඥයෙක්.
ඔහු ලතින් ඇමරිකානු රටවල් වලට ලෝක බැංකුව සහ වෙනත් බොහෝ ආර්ථික මූල්‍ය සමාගම් ලෝකයේ මූල්‍ය ආයතන කරපු විනාශය හුලිය. කියන මේ රටවල් වල තිබිච්ච සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වයේ අපේ උපක්‍රම වලින් අපි විනාශ කරලා සදාකාලිකව මේ ලෝකයේ ප්‍රබල රටවල් වල නායකයන් බවට මේ රටවල් වල ජනතාව සහ ආණ්ඩු පත් කරා. ඒ පත් කිරීම තුළ ඒ රටවල් විනාශ කරලා දැම්මා. දැන් අද අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට ඇහෙන එක පැත්තකින් සමහර පාර්ලිමේන්තු ගත වෙලා ඉන්න හිටපු වගකිව යුතු අගමැතිවරු කියනවා රටට ණය ගන්න ඕන. මේ මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරන්න ඕන. විදේශ සංචිත ඉවරයි. අපි කොහෙද මේ හිටගෙන ඉන්නේ? මගේ දෙවෙනි කතාවට කියන්න ප්‍රවේශය ලබා ගන්නවා වෙන මොකුත් නෙමෙයි මේ රටේ සුප්‍රසිද්ධ මහාචාර්යවරයෙක්. ඔහු මට කියනවා මේ ඉතා මෑතකදී මගේ මිත්‍රයෙක් අපි මිත්‍රයන් හැටියට ආමන්ත්‍රණය කරන විදිහට ඔහු මාව ආමන්ත්‍රණය කරලා කියනවා ඔහු මේ රටේ තිබිච්ච කාලයකට කලින් ක්‍රියාත්මක වෙච්ච සුප්‍රසිද්ධ ටිකක් ලිබරල් කණ්ඩායමක ප්‍රබල සමාජිකයෙක් අපේ හැඳුනේ. මම ඒක නම මෙතන කියන්න සූදානම් නැහැ. ප්‍රබල සමාජිකයෙක්. ඔහු මට කියනවා ඔහු ප්‍රසිද්ධියේ කතාව කිව්වේ. ඔහු මගෙත් එක්ක වෙනම කියනවා ඒ කණ්ඩායමේ අපි ඉන්නකොට අපි මහා වීරයන් කියලා හිතාගෙන ඉන්නකොට ලංකාවට ආපු එක්තරා විදේශීය භික්ෂුන් වහන්සේ නමක් අපිත් එක්ක සාකච්ඡාවක් කරද්දී අපිට ඒක වචනයක් කිව්වා. අපි වෙනස් වෙන්න බලපෑ ඒ වචනය කියලා. ඔහු කියන කාරණේ මොකද්ද? උඹලා නිදානයක් උඩ වාඩි වෙලා ඉන්න අන්ධයන් පිරිසක්. හාමුදුරනේ ගත්කටට අහලා මේ තරුණයා ඒ කාලේ තරුණයා මගේ මිත්‍ර මහාචාර්යවරයා මොකද්ද නිදානය? බුදුදහම. බුදුහාමුදුරන්ගේ විග්‍රහය විශ්ලේෂණය තේරුම් ගන්නේ නැතුව මේ ආගම දිහා ආගමේ මතුපිට කරුණු ටික දිහා විතරක් බලලා ඔබලා බුද්ධඝම විවේචනය කරන්න තරම් ඉතාම අවාසනාවන්ත පිරිසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා හාමුදුරනේ මම හිතන්නේ දැන් මෙතන අපි සංකල්පීය වශයෙන් අපිට කරන්න මම කියන්නේ ලෝකයට සංකල්ප නිර්මාණය කරන්න පුළුවන් જાතියක් අද සංකල්ප දරිද්‍රතාවයෙන් පෙළෙන જાතියක් බවට පරිවර්තනය වෙලා අපි කොහේද අන්ධකාරයකට අර පසුගිය සතිය වැඩසටහන අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ මහා පරිහානියකට ගමන් කරමින් ඉන්නවා අපි හාමුදුරුවෝ. බුද්ධ ධර්ම ගැන අපි පසුගිය සතියේත් කතා කරා. දැන් මේ නාස්තියත් එක්ක කතා කරනකොට නාස්තිය අවම කරගෙන දේශීය නිෂ්පාදනයකට යන්න තව පුළුවන් පැත්තක් තියෙනවා. ඒකටත් ගැනත් මම අවධානය යොමු කරන්න හදන්නේ. ඔබතුමා දන්නවද මේ රටක් කොළපාට කරගන්න මේ ලෝකයේ රටවල් කොච්චර මහන්සි කරනවද? එහෙමයි. පුදුම වියදමක් දරනවා ගහක් හදාගන්න. එහෙමයි. ඉතින් ඕකට මම කියන්නේ මෙන්න මෙහෙම සංකල්පයක් හදාගන්න කියලා. මේක සාර සංකල්ප වැඩසටහනනේ. එහෙමයි. දරුවෙක් පෝෂණය කරන්නේ අම්මා කෙනෙක්. එතකොට පුංචි දරුවව. අම්මගේ කිරි වලින් තමයි දරුවා හැදෙන්නේ. ඒතර අම්මගේ ඇඟෙන් උනන සාරයකින් තමයි මේ දරුවා පෝෂණය වෙන්නේ. එහෙමයි. එතකොට අම්මෙකුට කිරි නැති වුණොත් හදිස්සියේ දරුවා ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ වගේ තමන්ගේ රටට කියන්නේ කවුරුත් මාතෘභූමිය කියලා. මාතෘභූමිය කියලා. ඒ රට අම්මා වගේ. ඒ රට කියන්නේ අම්මා වගේ. අම්මා වගේ. එතකොට සමහර මේ ලෝකේ ඉන්න අම්මාවරුන්ට කිරි නැහැ. මේ මහ පොළව ගන්න මම කියන්නේ මේ සංකල්පය. එහෙමයි. මහ පොළව ගන්න මහ පොළව අම්මා කියලා හිතන්න. සමහර අම්මාවරුන්ට කිරි එරෙන්නේ නැහැ. වියලි වැලි විතරයි පොළවේ තියෙන්නේ. නිසරුයි. ඔව්. එතකොට අපේ අම්මා එහෙම නැහැ. අපේ අම්මා හරි කරුණාවන්ත අම්මා කෙනෙක්. ඇයි එහෙම කියන්නේ? ඒ සංකල්පය අපිට එන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? අපි කුස්සියෙන් අයින් කරලා දාන මඤ්ඤොක්කා දණ්ඩක් නම් නැත්තම් මේ මුකුණු වෙන දඬු ටික මුකුණු වෙන දඬු ටික මම විසි කරනවා. මේ අම්මා කල්පනා කරනවා පුතේ උඹට ලබන සතියේ ඛණ්ඩ මම මේ ටික හදලා දෙන්නම්. ජීවේ දෙන්නට අවශ්‍ය. කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. විසි කරන පැපොල්ලර ටික පැලවෙනවා. විසි කරන කොස්සර ටික පැලවෙනවා. හරිද? විසි කරන මුකුණු වෙන දඬු ටික පැලවෙනවා. මේකට පොඩි සාත්තුවක් කරගන්න පුළුවන් නේ හරිය. හරිද? එතකොට අපිට දැනෙන්න ඕන මේ මහ පොළොවේ සාරය තමයි අපි මේ වට්ටක්ක විදිහට කන්නේ. පලා විදිහට කන්නේ. කොස් විදිහට කන්නේ මේ මහ පොළොවේ සාරය. එහෙනම් මේ මාතෘභූමිය තමයි මට කිරි දෙන්නේ. මාව නිර්මාණය කරන්නේ මාතෘභූමිය. එහෙනම් මේ මාතෘභූමියට මම පොලිතින් කෑල්ලක් බිමට දානකොට එතකොට මොනවා හරි මේක විනාශ වෙන දෙයක් කරනකොට මේකේ සම්පත් විකුණලා දානකොට එහෙම කරන්න කිසිම අයිතියක් නැහැ සහ ඒවට අර අපි මේවා කතා කරන්නේ ධර්මානුකූල මානසිකත්වයක් තියාගෙන නමුත් ඔබතුමාලා රත් වෙනවා කියලා මම දන්නවා මේවා කියද්දි. හරිද? ඒකින්ද අම්මව විකුණගෙන කනවා වගේ හැඟීමක් තියෙන්න ඕන. අම්මට සත්කාර කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් නම් ඉක්මනට පටන් ගන්න. මල් පෝච්චියක් ඇති. අපේ මේ තියෙන පාරිසරික සම්බන්ධතාවනුත් එක්ක කරපිංච පැලයක් හදාගන්න බැරි කමක් නැහැ ගෙදර.
විලාසිතාවට මල්ගස් තියාගෙන සාලේ තියාගන්නවා විලාසිතාවක් හදලා තියෙනවා. සාලේ ක්‍රෝටන් පැලයක් තියෙනවා. ඉස්සර දැන් ටිකක් අඩුයි. ඉස්සර හරියට මේවා තිබ්බා. ඒවා ඉතින් රැයට එළියෙන් තියන්න ඕනේ. ආය අවුවෙන් තියන්න ඕනේ. ඇතුළට ගන්න ඕනේ. මේ බටහිර පන්නේ කුස්සියක් නිර්මාණය කරගන්න නැතුව අපිට පුළුවන් කුස්සිය කරපිංච පැලයක් රම්පේ පැලයක් තියෙන විලාසිතාවක් සංකල්පයක් විදිහට හදන්න. රටේ දේශීය කුස්සියක ලක්ෂණය තමයි ඒ කුස්සිය අවට හරි තියෙන්න ඕනේ පුංචි ගෙබිමක් තියෙන්න ඕනේ. ඒක තුල තියෙන්න ඕනේ අපේ චමිල මහත්තයා කරපිංච පැලයක් රම්පේ පැලයක් මිරිස් ගස් දෙක තුනක් අඩුම ගන්න දෙහි පැලයක් ඒවා ටික තියෙන්න ඕනේ. හරි තිබ්බටු ගහක් මේ ඔක්කොම නිකම්ම හැදෙන දේවල්. ඉතින් මේ ගෙදර පොඩි පරිසරයක මේ ටික නිර්මාණය කරගෙන අර අසරණ සරණ ගිණුමට දාන්නකෝ. ඔකෙන් ඒක ගෙදරට විකුණන්නකෝ. ඉවරනේ කතන්දරේ. නේද? ගෙදරට විකුණුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ගෙදරින් යන එළියට යන වියදම ඉතුරු කරලා අසරණ සරණ ගිණුමට දාන්න. ඉතින් මේ විදිහට මේ මව් කියන සංකල්පය රට කියන්නේ අම්මා. ඒ අම්මා තමයි මාව පෝෂණය කරන්නේ කියන අදහසට ඔබතුමා මොන හරි එකතු කරන්න බලන්න තව. අපේ හඳුනේ දැන් මට එකපාරට මතක් වුණේ දැන් වහන්සේ ඒක අපේ සම්පත කියන සම්පත කියන. ඒ කියන්නේ අර කිව්ව දැන්ට මම ආවේ මේ තියෙන තවත් සම්පතක් අපේ එක පැත්තකින් බුද්ධ ධර්මය අනිත් පැත්තෙන් භූමිය. මේ භූමිය හැමෝටම නෑ දැන් මම පහුගිය දවස්වල මේ කොම්පෝස්ට් නිෂ්පාදනය සහ මේ කාබනික ගොවිතැන ගැන මම දැන් අවුරුදු මං හිතන්නේ 5ක් 6ක් තිස්සේ අත්දැකීම් මේ පරිශ්‍රණ කරනවා නේ මම භාවිත කරනවා. මොකද මගේ ගෙදර මම වපුරන කිසිම V8කට මම රසායනික වතුර මිශ්‍ර කරන්නේ නැහැ. ඒක බොහොම වගකීමෙන් කියන්නේ ඕනම කෙනෙකුට මං මගේ ගෙදර හාල් මිටකින් බත් කාලා බලන්න පුළුවන් ඒකේ වෙනස. ඉතින් අපි තාම වගකීමෙන් මේ වැඩේ කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් අපේ ජයමග රූපවාහිනියේ අපේ පින්වන්ත දරුවෝ හදිස්සියේ මේ කැමරා ටිකත් අටවගෙන මේ පැත්තේ ගියොත් ඔය වැඩේ අරගෙන ඇවිල්ලා රටට පෙන්වන්න පුළුවන්. ඉතාලම පැහැදිලි පුළුවන්. මොකද මේ දැන් අද උදේත් මම ආවේ ජීවාමෘතය විශාල බූලියක් හැඳි ගාලා. ජීවාමෘතය සකස් කරනවා. ජීවාමෘතය ගොඩ ගොවිතැන් වලට බඳුන්ගතව කරලා තියෙන වගාවන් වලට. මොකද මේ අර විලාසිතාපන්නේ බඳුන්ගත වගාවන් කරන්න අවශ්‍ය නැහැ හඳුරන්නේ. මට මේ අවශ්‍ය කරන ඉඩ කඩම් ඉඩ අපසරිය තියෙනවා. නමුත් කුඹුරු ගොවිතැන් වලට අපි ඒ ටික දානවා. දැන් ගෝයන් කපන්න නියමිතයි. ඒ නිසා අපි දන්නවා මේ අර අපේ හඳුරෝ සබ්බේ සත්තා බවන්ත සුඛසත්තා කියලා අපි ගොවිතැනට බහින්නේ සබ්බපාපස්සකරණම් කියලා අපි වී මිට ගහන්නේ. වී ටික පැල කරන්නේ කසීබාරද්වාජ සූත්‍රයේ අර චිත්තිතායති චිතිචිතායති මේ ටික කියලා සත්‍යක්‍රියාවක් කරලා අපි වී ටික මේ යහන් කරන්නේ හබරල කොළ සහ කෙසෙල් කොළ උඩ මේ පැලවෙන්නට. ඉතින් ඒවායේ සිංහල වී වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මම මේ කියන්න උත්සාහ කරේ වෙන දෙයක් නෙමෙයි. මේ කොම්පෝස්ට් නිෂ්පාදනය ටිකක් පළල් කරලා කරන්න අවශ්‍ය නිසා මම ඒ පිළිබඳ යන්ත්‍ර හදාරන්න පහුගිය දවස්වල වයඹ පළාතේ පොඩ්ඩක් ඇවිද්දා මේ සංචාරන සීමා ඇතුලේ අවසර අරගෙන ඒ ගියපු අවස්ථාවේ මම දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම මේ පළාතේ පොල්ලිලි අපේ රටේ පොල්ලිලි අඹරලා කැට බවට පත් කරලා විදේශ වලට අපි අපනයනය කරනවා. ඉතින් මේක අපි හොඳ දෙයක්. මේක බැලුවාන් පස්සේ ඉතින් ලොකු ආදායමක්. හැබැයි හාමුදුරනේ මේ යවන්නේ මේ ගහේ අර අපේ හාමුදුරුවෝ කිව්ව මහ පොළොව කියන මේ භූමිය කියන මාතෘ භූමිය විසින් දීපු සම්පත් ටික යලිත් පොළොව පෝෂණය කරන්න. මේක ගෙනියන රටවල් වල ඇත්ත වශයෙන්ම කියන්නේ පොළවේ භූමියේ කිසිම ශාස්ත්‍රීයත්වයක් නැති කාන්තාර පමණයි මේ රටවල් වල මේ තියෙන්නේ. චීනයට ගිහිල්ලා බැලුවොත් ඔබ දකි විශාල කාන්තාර ප්‍රදේශ ගොවි බිම් බවට පත් කරන්න ඔවුන් අවුරුදු 3-4 සමහර ලාවට කරලා තියෙන එකම දේ ඒවායේ මීටර 20න් 30න් වතුර දැවැන්ත අඩි 300 ඊට සමහරවට අඩි 1000මාර පොළව හාරලා පර්වත ස්තර 4-5ක් විදලා පොළව හාරලා ඔවුන් අවුරුදු ගණනාවක් කරලා තින්නේ මෝටර මගින් වතුර එළියට එන්න සලස්වන එක විතරයි. භූමිය තෙමෙන්න සලස්වනවා. නමුත් අපිට යලමහ කියලා කන්න දෙකක් තියෙනවා. නිර්ත දිග ඊසාන දිග මෝසම් කියලා සුළං වර්ග දෙකක් තියෙනවා. ඊට අමතරව අපිට තියෙන සංවහන වැහි ටික මේ සියල්ලත් එක ගත්තාම පස්සේ මේ භූමිය තරම් වටිනා කියන වාසනාවන්ත භූමියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා මේක ඊටාම වැදගත්. ඒ කාරණේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. හැබැයි අපේ පොළවට අර වගේ කොහුබත් කැට ගෙනහිල්ලා පොල්ලෙලි කැට ගෙනහිල්ලා ඒ රටවල් වල භූමියක් අස්වද්ද ගන්න පුඩා පැලයක් වවා ගන්න ඒ පැලේ වැවුනහම ඒක දිහා බැලලා මිනිස්සු සතුටු වෙන ඒ සඳහා කරන වෙහෙස මහන්සිය වැය වියදම බැලුවාම අපේ හාඳුරන්නේ අපේ මිනිස්සුන්ට අගයක් නැත්තේ අර මඤ්ඤොක කොට නිකන් පැලවෙන එක. අඩු ගානේ මම අර නිතරම වැඩසටහන් වල කියන්නේ බකින්හැම් පැලස් එකේවත් වයිට් හවුස් එකේවත් මඤ්ඤොක දණ්ඩක් බතල දණ්ඩක් හිටවලා අලයක් ගලවන්න පුළුවන් කමක් නැහැ. අපිට ඍතු ප්‍රශ්නයක් නැහැ. අපි හොඳාකාරව වවන්න පුළුවන්. යාපනයේ අඹ නැති දවසට නුවර නැති පැත්තේ අඹ තියෙනවා. ඒ දෙකේම නැති දවසට හම්බන්තොට අඹ තියෙනවා. මඤ්ඤොක්ක අපි කන්න දෙකක් ගලවනවා. මම ඊයේත් මඤ්ඤොක්ක මේ ගෙදරින් ගලවලා තම්බලා කන පුද්ගලෙක්. ඒ නිසා බොහොම වගකීමෙන් මේ කාරණා කියන්නේ.
මෙතනදී මට විශේෂයෙන් ඔබ වහන්සේ කිව්ව කාරණට එකතු කරන්න ඕන ප්‍රධාන කාරණය තමයි මේ භූමියේ වටිනාකම පිළිබඳව කතා කරද්දී අපි කාලාන්තරයක් තිස්සේ සිද්ධ කරගෙන ඇවිල්ලා තියෙන්නේ දැන් අපේ වටිනාදේ අපි පිටරට යවන ගමන් නොවටිනාදේ ගෙනලා දැන් අකාබනික පොර රසායනික පොර මේ රටට දාන්න ඕනාය කියන නිර්දේශය ගේන්නේ මේ පොළොව මරන්නනේ අපේ අම්මා මරන්නනේ. ඒතර අපි දැන හෝ නොදැන ඍජුව හෝ වක්‍රව අපේ මේ වටිනා කියන මාතෘ භූමිය අපේ අම්මා විනාශ කිරීම සඳහා දායක වෙච්ච අවාසනාවන්ත පරපුරක් කියන කාරණේ අපි මතක් කරගන්නට අවශ්‍යයි. ග්ලයිෆොසෙට් පිළිබඳ ප්‍රශ්නය කතා කරනවා. රජයෙන් තීරණ ගන්නවා ග්ලයිෆොසෙට් අපිට මතකයි පහුගිය රජයෙන් යහපාලන රජයෙන් තීරණයක් ගත්ත ග්ලයිෆොසෙට් තහනම් කරන්න. හැබැයි ටික කාලයක් යනකොට රටේ ඉන්න වැවිලිකරුවන් කියලා පිරිසක් රටේ ඒ ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවරයෙක් කේන්ද්‍ර කරගෙන නෑ යලිත් ග්ලයිෆොසෙට් ඕන නැත්නම් වවන්න බෑ කියන කාරණේ ගේනවා ග්ලයිෆොසෙට් කතාව එහෙම යට යනවා. පොලිතින් නිෂ්පාදනය කරන්න එපා කියලා කතා කරනකොට අනිත් පැත්තෙන් නෑ පොලිතින් නිෂ්පාදනය ඕන කියලා තව පිරිසක් මේ පෙළපාලියන්න පටන් ගන්නවා. ඉතින් මං කියන්නේ මේ සංකල්ප අපිට මේ රටේ පුරවැසියට අපේ හාමුදුරු කතා කරන අපේ මේ පින්වත් ප්‍රේක්ෂකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය ප්‍රේක්ෂකයෙක් හැටියට මේ දේවල් දිහා බලාගෙන ඉන්න විතරයි. අපිට රාමායනය පිළිගත්තා හෝ නොගත්තා රාමායනය කියන වීර කාව්‍ය සාහිත්‍ය කෘතියක් හැටියට පමණයි මම මේ සඳහන් කරන්නේ. ඒකේ එක්තරා දෙයක් මතක් වෙනවා. මොකද රාම කුමාරයා එක්තරා සටනක් අවසන් වුණාට පස්සේ තමන්ගේ මාතෘ භූමියට යන්න හදනකොට ඒ කතාවේ දිහාට විභීෂණ කියනවා නෑ මෙහෙ ඉන්න කියලා. රාම කුමාරයා කියන දේ තමයි ජනනී ජන්ම භූමික්ෂා ස්වර්ගාදපි ගිරියසි. මට ජනනිය කියන්නේ මගේ මව සහ ජන්ම භූමිය මේ දෙක ළඟ ඉන්න තියෙනවා නම් දිව්‍ය ලෝකේ ඉන්න අවස්ථාව ලැබුණත් මම ඉන්නේ නැහැ. මේ දෙක අම්මා සහ මාතෘ භූමිය කියන දෙක තමයි මට ප්‍රධාන කියන කාරණේ කියලා. මම කියන්නේ රාමායනීය වැදගත් නැහැ. නමුත් ඒ සංකල්පය නෑ දැන් ඒවා වුණත් ඒ සංකල්ප වලට හානි වෙන සංකල්ප තමයි මේ මෑත කාලේ මේ ඇති කරගෙන තියෙන රාමායනය පිළිබඳව නිර්මාණය වෙලා තර්කයක් බුදුහාමුදුරුවෝ කොහෙද ඉපදුනේ ඒවා ගැන තර්කයක් ඒවා තර්ක කරලා මිනිස්සු දෙකට බෙදෙන්න කාරණා හදනවා. ඔන්න අපේ හාමුදුරුවෝ ඉතාලම වැදගත් තැනකට ආවා. මම හිතන්නේ මෙන්න මේ සංකල්ප ප්‍රතිසංග අපේ තියෙන යහපත් සංකප්ප නැති කරන මිත්‍යා සංකප්ප තරම් නිර්මාණය සඳහා තමයි ආයෝජනය කරන්නේ මේ රටේ. ඔය නාලිකා බොහෝ දේවල් කරන්නේ අපේ හාමුදුරුවනේ. දැන් අපි සමහර අපි උදාහරණයක් හැටියට අපි සමාජයේ නුසුදුසු වෙළඳාම් පිළිබඳව අපි කතා කරනවා. හැබැයි ඒ පුවත්පතේම වෙනත් පිටුවක සම්පූර්ණයෙන් අනුග්‍රහය දක්වලා තියෙන්නේ මොකක් හරි නුසුදුසු දෙයක් නිෂ්පාදනය කරන සමාගමක් තමයි පුවත්පතේ ප්‍රධාන අනුග්‍රාහකයෙක් බවට පත් වෙලා තියෙන්නේ. අර නිකමට හරි. නිකමට නෙවෙයි ඒක ඇත්තටම වෙච්ච දෙයක්. වෙරළු ගෙඩිය පවා බෙදාගෙන කන්න පුරුදු වෙන අපි ඒක සංකල්පයක් නේ. එහෙම තියෙද්දි මම දකින්න එක සැරයක් මේ යෝකට් පිළිබඳව තියෙන මේ එක්තරා වෙළඳැන්වීමක ඒ ළමයා එනවා ඇවිල්ලා බලනවා ෆ්‍රිජ් එක අරිනවා ඇල්ල බලලා එයාගේ යෝකට් එක කනවා කවුරුහරි ගෙනත් තියලා දැන් යෝකට් ඊට පස්සේ මේක අයියාගේ එක ඒකත් කනවා මේක නංගිගේ එක ඒකත් කනවා ඒක තමයි පෙන්වන්නේ ඒවා දිහා බලාගෙන ඉන්න අපිත් ඒවා අනුමත කරන නිකන් ඒවට වක්‍ර මාර්ගයෙන් උපස්තම්භන මනෝවිද්‍යාත්මකව කියනවා ඒවා නිකන් ප්‍රොමෝට් කරන විදිහේ වැඩ කටයුතු කරනවා අවසාන විග්‍රහයේදී අපි තේරුම් ගන්න මේ සියල්ලෙන් කුඩා වැලියටේ ගිහිල්ලා මේ සමාජ සන්දර්භයේම කඩාගෙන සුණු වෙලා සෝදාපාලුවට ලක් වෙනවා කියන කාරණේ. මේත් එක්කම අපි මතක් කරගන්න ඕන අනිත් කාරණයක් තමයි දැන් අපේ හඳුරෝ පහුගිය වතාවේදී දැනට කලින් වතාවේ උන්වහන්සේ අනුශාසනාව කරගෙන යද්දී උන්වහන්සේ මතක් කරපු කරුණක් තමයි අර කරපිංච පැලයක්. මේ වගේ දේවල් මුළුතැන් ගියාවට වගා කරගන්න. දැන් අපිට සංකල්පයක් තියෙනවාද අපේ ගෘහය පිළිබඳව? අපේ ගෘහය කවුද සැලසුම් කරන්නේ? අතීතයේ අපේ ගෘහය නැත්නම් හෝම් ස්ටෙඩ් කියලා හඳුන්වපු ගෘහ ඒකකයේ පිළිබඳ කතාවත් අද වෙනකොට අපේ ගෘහ සංකල්ප ගෙවල් සැලසුම් කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන්. හොඳයි ලස්සනයි අපි ආඩම්බර වෙනවා. ආම්දරනේ විශාල වියදමක් කරලා සමහරවල්ලාට පරම්පරා 3කින් විතර ගෙවල් ඉවර කරගන්න බැරි මට්ටමට ණය අරගෙන අපි ගෙවල් ලෑස්ති කරලා හදා ගන්නවා මේ ළඟදී. මම මේ කාරණේ වගකීමෙන් කියන්නේ මම කියන්නේ මම අත්දැකීම් ඔස්සේ කතා කරන හරි කැමතියි අපේ ආම්දරනේ. මොකද හේතුව අත්දැකීම් කියලා කියන්නේ මේ සමාජයේ පරාවර්තනයක්නේ. එතකොට ඒක ප්‍රායෝගිකත්වයක් තියෙනවා. එහෙමයි. ඒතර ඒවා මේ අර ඇබ්ස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ කියන්නේ මහා පාවෙන සංකල්ප වෙන්නේ නැහැ ප්‍රායෝගික සංකල්ප කතා කරලා. මගේ මිත්‍රයෙක් ඊටාම බරපතල ලෙස වියදම් කළා ඊටාම අගනා ලස්සන නිවසක් සකස් කරා. ඔහු දකින විදිහට මම ඒක සංකල්පීව අනුමත කරන්නේ නැහැ. නමුත් ඒක ඔහු ඊටාම ලස්සනට බාහිරින් පේන විදුලි බුබුලු සියල්ල දාලා හොඳ නිවසක් සකස් කරා. හාමුදුරනේ මගේ මිත්‍රයාගේ මව අභාව ප්‍රාප්ත වුණා. මේ ගෙදර ආපු ප්‍රධාන ප්‍රශ්නය මේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය ඒ ගෙදර විවෘත කරන්න පවත්වපු උත්සවයේදී හැමෝම අගය කරා. ඔහුගේ අංකේ පවා ඉල්ලගත්ත සමහරු Tamanගේ අනාගත ගෘහයන් සැලසුම් කරන්න ඔහුගේ සේවය ලබා ගන්න අවශ්‍යයි කියලා. ගෘහයේ අයිතිකාර මගේ ගෘහමූලික මගේ මිත්‍රයාගේ මව අභාව ප්‍රාප්ත වුණා.
හාමුදුරනේ ඒ ගෙදර අය මට හදිස්සිය දුරකථන මතුමක් දීලා අහනවා මිනිය එළියේ තියෙන එක ප්‍රශ්නයක්ද? මොකක්ද හාමුදුරනේ ප්‍රශ්නේ? මිනිය තියන්න පෙට්ටිය ගන්න බෑ. නෑ පෙට්ටිය ගන්න පුළුවන් තියන්න ඉඩ නෑ. පෙට්ටිය ගේ ඇතුලේ තියාගන්න ඉස්තෝප්පුවක් සාලයක් නෑ මේ ගේ ඇතුලේ. හැබැයි බොහොම ලස්සන ගෘහයක්. මේකටම සමාන තව ප්‍රශ්නයක්. මගේ මිත්‍රයෙක් මට කී කාරණයක්. ඔහු තට්ටු කීපයක ගෘහයක් සැලසුම් කරා. තට්ටු කීපයක ගෘහයක් සැලසුම් කරා. ඒ ගෘහය තුල අවසානයේදී මගේ ජේෂ්ඨ මිත්‍රයාත් ඔහුගේ බිරිඳත් ඔහුගේ අවිවාහක දියණියත් කියන තිදෙනා යට තට්ටුවේ. විවාහ වුණ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ඉහළ තට්ටු දෙකේ. ඔහු මට කියනවා අපි එක ගෙදර එක වහලයට හිටියට ඇත්තට මෙතන ගෙවල් දෙකක්. අපේ අර පවුලේ අනුසන්ධානය කියන එක මෙතන නෑ. හඳුනේ ගෘහ නිර්මාණ ශිල්පියාට මම මේ දෝෂාරෝපණය කරනවා නෙමෙයි. නමුත් සංකල්පීයව අපේ සමාජයේ බෙදෙන්න පටන් අරන් තියෙන්නේ අපේ භෞතික පරිසරය සැලසුම් කිරීම පටන් අරන් තියෙන්නේ බාර අරන් තියෙන්නේ කුමන්ත්‍රණකාරයන් පිරිසක්. අපේ විහාරස්ථානවල වාස්තු විද්‍යාත්මක හැඩයක් තිබුණා. අද ආවාස ගෙවල් බවට පත් වෙලා තියෙන්නේ ඒ නිසා. ධර්මශාලා අල්තාර බවට පරිවර්තනය වෙලා තියෙන්නේ අපේ ධර්මශාලාවේ සතර වාසලද නැහැ. අද තියෙන්නේ බුදු පිළිමයක් අල්තාරයක් සහ පල්ලි හැඩේ. මගේ මෙන්න මේ කම්පණය අපේ සංකල්ප හිඟේ හොඳාකාරව අපට පෙන්වන්න සුළුයි. ඒ නිසා මම හිතනවා ඔබ වහන්සේට මෙතෙන්ට එකතු කරන්න දෙයක් අනිවාර්යයෙන්ම තියෙවි කියලා. අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ දියුණුව කියන්නේ කොන්ක්‍රීට් කියලා හිතලා නම් හරියන්නේ නැහැ. එහෙමයි. එච්චර තමයි මේ කියන්න තියෙන්නේ. අපිට කෙටියෙන් කියනවා නම් අපි හිතනවා ගොඩනැගිල්ල ලොකුයි නම් එහෙම නෙවෙයි. ඒක තුල සංකල්ප සංවර්ධනය වෙන්න ඕනේ. නිවසක් කියන එකක් අලංකාර විදිහට සකස් කරගත්තට ගැටලුවක් නැහැ. නිවසේ අවශ්‍යතාවයන් අනුව. ඉතින් අතර හුඟක් කට්ටිය තමන්ගේ ජීවිත කාලේම නිවස හදලා මැරිලා යන අයත් ඉන්නවා. දැන් කොහොමත් අර සැලසුම් කියන ඒවා ඊටාම සාධාරණ සැලසුම් සාධාරණ විදිහක් තියෙන්න ඕනේ. ඉතින් මේ රට සංවර්ධනය කරගන්න නිවැරදි සංකල්ප සංවර්ධනය වෙන්න ඕන කියන එකයි මේ කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ නාස්තියවම කරන්න ඕන කියන එක. එතකොට මේ මෙතෙන්ට මම ඔයිටත් වැඩිය මේ කාලය ඉතුරු කරගන්න ඕන හින්දා මේ පුද්ගල වශයෙන් තියෙනවා වගේම අපේ චමිල මහත්තයා අපිට මේ පොදුවේ දකින සමහර දේවල් වලට කතා කරන්නේ නැති ස්වභාවයක් තියෙනවා වැඩි දෙනෙක් එකතු වෙලා මේ වෙනකොට. එහෙමයි. දැන් මම නිකන් උදාහරණයක් කියන හැම තැනම දකින්න තියෙන දැන් මම මේවා ගැන වැඩි හොයලා නැහැ. නමුත් ඔබතුමා හොයලා ඇති. අපේ මේ ආයතන අතර අන්තර් සම්බන්ධතාවයක් කොහොමත් නැහැ. මේක ඇත්තටම යම්කිසි සංවේගයක් හින්දා මේ මතක් කරන්නේ. අන්තර් සම්බන්ධතාවයක් නැති හින්දා පාරවල් හදන යම් ආයතනයක් තියෙනවා නම් එයාලා පාරවල් ටික හදාගෙන යනවා. එහෙමයි. හරිද? ඊට පස්සේ වතුර අරන් යන යම් ආයතනයක් තියෙනවා නම් එයාලා වතුර අරන් යනවා. පාර හරගෙන යනවා. ලොකු ඛේදවාචකයක්. එහෙමයි. ඊට පස්සේ ඒක ඒ ලස්සනට හදපු කාපට් කරපු පාර හාරලා එහෙමයි. කිසිම ගානක් නැතුව මේ කපනවා. කපනවා. ඒ කපලා එහෙම යනවා. සමහර තැන්වල භයානක වලව. එහෙමයි. ඊට පස්සේ ඒක බලන්න කවුරුවත් නැහැ. ඒකට ආය කාපට් එකක් නෙවෙයි නිකාන් තාර ටිකක් අතුරලා යනවා. මේක බහිනවා. බයිනවා. ඉතින් මේවා පිළිබඳව මේ කළමනාකරණයක් කොහේවත් දකින්න හැම තැනකම තමන්ගේ කොටස කිසිම චාරයක් නැතු කරගෙන යනවා. ඒකත් එක්ක අනුබද්ධ වෙන අනිත් ක්‍රියාදාමයන් පිළිබඳව කිසිම දෙයක් හිතන්නේ නැහැ. පවුල් වලත් ඒ වගේම වෙලා. පවුලේ පිරිමි ළමයා එනවා කෑවා බෙදලා තියෙන දේ කෑවා අනිත් කිසි දෙයක් හිතන්නේ නැහැ. එහෙම මම කාමරේට රිංගුවා. ආච්චියම්ම හිතනවා අපේ කොල්ලා හරි හොඳයි. ඉස්සර වගේ නෙවෙයි නටන්න යන්නේ නැහැ. ගමේ ඇවිදින්න යන්නේ නැහැ. කාමරේමයි ඉන්නේ. නිවාඩු දවසට කාමරේ ඉන්නේ. හැබැයි මේ ළමයා කාමරේ ඉඳන් ලෝකෙට ගිහිල්ලා. හරිද? ආච්චියම්ම දන්නේ නැහැ. මේ ඉස්සර එළියට බැස්සොත් නේ අපිට බැනුම් අහන්න වෙන්නේ. දැන් ඇතුළේ ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඔක්කොම තම තමන්ගේ කොටස් කරගෙන අයින් වෙන්න ලෑස්ති වෙලා. රටත් එහෙමයි. පවුලෙත් අයත් එහෙමයි. ගමේ අයත් එහෙමයි. ඒ කණ්ඩායම් ඒ කොටස කරලා දැන් මරණාධාර සමිතිය නම් හරියට තිතට ගානට තහඩු 10 නම් 10යි. 10යි. හරිද? ඇයි මේ ඉරි ගහන්නේ? මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි සද්භාවයට මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඒකත් එක්ක මේ මම ඔය විශේෂයෙන් කිව්වේ පාරවල් වල තියෙන ප්‍රශ්නය. ඒවා ගැන ඇත්තටම අපේ සද්භාවයෙන් ඉන්න ජනතාවට මේවා පිළිබඳ යමක් කරන්න බැරි තැනක්ද තියෙන්නේ. මිනිසුන්ට මේවට කතා කරන්න බැයිද ඇත්තටම? අපේ හඳුනේ මම හිතන්නේ ඒක ඊටාම බරපතල කාරණයක්. දැන් ඒ කියන්නේ ගොඩක් නාස්තිය සිද්ධ වෙනවා. නාස්තිය ඊටා දැවැන්ත නාස්තියක්. මම කියන්නේ පරණ පාරක් නම් හදන නියමිත පාරක් නම් පළල් කරන නියමිත පාරක් නම් කලින් ජලනවල කලින් විදුලි සංදේශ
මොනවද අපි කියන්නේ මේ දුරකථන නිර්මාණය කරන අවශ්‍ය ටික වැඩ කටයුතු ටික කරලා හක් වෙලා පසු කාලීනව පාර පාර කරා නම් මම හිතන්නේ මේ වැඩ කටයුතු සියල්ල සිද්ධ වෙනවා. දැන් ඔබ සමහරලාට නිරන්තරයෙන්ම විවිධ ස්ථානවල වැඩමවා වඩින නිසා දකින්න ඇති. ගොඩක්ම දකිනවා මේ සමහර පාරවල් මැද තියෙනවා අර දුරකථන මොනවද අපි කියන්නේ මේ ටෙලිකොමියුනිකේෂන් අර මේවා මැද තියෙනවා. වතුර වලවල් කියන්නේ වතුර අර එක ජනල සම්බන්ධ කරන වලවල් මැද තියෙනවා. කියන්නේ කාලයකට කලින් පාර තිබිලා තියෙන්නේ එතන. කුඩා පාර. දැන් පාර දැඩි ලෙස පළල් වෙනවා. මේවායින් වෙන අනතුරු මම හිතන අනතුරු වෙච්ච ජීවිත ගාන අරගෙන ඉතා පොඩ්ඩයිනේ මැරිලා තින්නේ එක කමක් නැහැ කියන්නේ. ලයිට් කනුත් තියෙනවා. ලයිට් කණු තියෙන පාර මැද. ඉතින් ඒ වගේ දේවල්. නමුත් මම හිතන්නේ ප්‍රධානතම දේ තමයි නායකත්වයේ අඩුපාඩුවක් තියෙනවා අපේ හැමදෙරේ. නායකත්වය අදහස් කරන්නේ මේ රටේ නායකයා කියන කාරණේ නෙමෙයි. නමුත් වැඩවලදී නායකත්වය අරගෙන වැඩ කටයුතු කරද්දී අපි දකින්නනේ අනුසන්ධානයක් සහ සම්බන්ධීකරණයක් කියලා කාරණයක්. ඒ කියන්නේ ගෙදර තාත්තගේ අඩුපාඩුවක් තිබ්බොත් ගෙදර පිරිහෙනවා වගේ පරිහානියටපත් වෙනවා වාගේ. ඒ නිසා ඒ මෙන්න මේ වැඩේ මේ විදිහට වෙන්න ඕන කියලා අපේ අර වැඩ දැන් ඔබ වහන්සේ දැන් ගත්ත උදාහරණයක් මම පොඩ්ඩක් විකාශය කරොත් එහෙම තාත්තා සැලසුමක් සකස් කරන්න ඕනේ ගෙදර අනිකුත් දේවල් දිහා බලලා මේ කාලේට සිංහල අවුරුද්ද වෙනවා මේ කාලේට වෙසක් එක එනවා මේ කාලේට පොසොන් උත්සව වෙනවා. ඒතර මේවා කෝණ මාස උදාහරණ මම සාමාන්‍ය ජන ජීවිතය දිහා බලලා මට අදාළ සීමාව තුර මම කතා කරන්නේ. ඒතර මෙන්න මේ කාලේ එනකොට අත්තම්මගේ දාණය දෙන්න තියෙනවා. ඉතින් මේ සේරම බලලා තමයි අපි මේක ප්ලෑන් කරන්නේ මේ කාලේ වෙනකොට. වාර්ෂිකව වන්දනාව කියනවා අපි මෙන්න මේ කාලේ. ඒතර එහෙම දෙයක් එහෙම බලන්නේ නැතුව තාත්තට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන හාමුදුරනේ වෙනත් පාර්ශවයක මෙහෙයවීම මත නම් ඒ ආධාර එන කාලෙට ඒ සමාගම් වලට මෙහි වියදම් කරන්න ඕන කාලෙට අපේ අයට සිද්ධ වෙන ඕන දෙයක් කරගනින් කියලා අර මාතෘ භූමියේ පහරන්න උනත් ඉඩ දෙන්න. ඒ කියන්නේ තාත්තා ගොඩාක් ණය වෙලා නම් තාත්තා ණය වෙලා නම් තාත්තා ඉතින් තාත්තට කොන්දක් කියලා එකක් නැත්තම් කොටින්ම කියනවා නම් ඉතින් එහෙම අවාසනාවන්ත අත්දැකීම් අපිට දකින්න ලැබෙනවා. ඔබ වහන්සේ ප්‍රශ්න කරපු දේ තමයි මේවට සාමූහික ප්‍රතිචාර එන්නේ නැත්තේ ඇයි? අපේ හැමෝටම මම දකින්න ප්‍රධානම දේ තමයි මම සංකල්පයක් වශයෙන් මේක ඉදිරිපත් කරන්න කැමති අපේ බොහොම සාරගර්භ විදිහට මේක ගැඹුරින් වටහා ගන්නට අවශ්‍යයි. අපේ රටේ පහුගිය අවුරුදු 72 ඇතුළත සංවර්ධනය වුණේ නෑ වගේම තමයි 1948 සතපහක් රුපියලක් ණය නැති ජාතියක් අද වෙනකොට 2019 දෙසැම්බර් මාසෙ වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 62.5ක් රුපියල් වලින් නම් ට්‍රිලියන 11ක් ණය ජාතියක් බවට පත් වුණා වගේම තමයි ඒ අවුරුදු 72ක කාලය තුල අපේ හාමුදුරනේ මේ රටේ නායකත්ව අංකුර සියල්ල විනාශ කරා. ඒක සාසනිකවත් සිද්ධ වුණා. ඒක සාමාන්‍ය සමාජයේ බරපතල විදිහට සිද්ධ කරා. මොනවා හෝ ක්‍රමවේද වලින් මේ නායකත්ව අංකුර මතුවෙනකොට ඔවුන් ඒ වයින් විස්ථාපනය වන විදිහේ එක්ක ජීවිතේන්ම වන්දි ගෙවන විදිහේ වැඩ අනන්ත අප්‍රමාණව සිද්ධ වෙලා තිබෙනවා. ඒ සිද්ධ වීම එක්ක අපි දකින්නේ සිද්ධ වෙලාද සිද්ධ කරලාද? සිද්ධ කරලා. ඒවා සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒවා සිද්ධ කරලා තියෙනවා. ඉදිරියේදී සිද්ධ වෙන නියමිතයි මම දකින්න විදිහට. මම කියන එක සර්වකාලීනයි. මොකද හේතුව අර පිටරට බාහිර පාර්ශවයන්ට මේ රට තමන්ගේ වෙළඳපොළක් බවට පත් කරගන්න. තමන්ගේ අපි කියන්නේ තිප්පොළක් බවට පත් කරගන්න අවශ්‍ය කරන ජාත්‍යන්තර වෙළඳපොළවල් වල ජාත්‍යන්තර ස්ථානවල ඉන්න සූදුකාරයන්ට අවශ්‍යයි. ඒවාට විරුද්ධ වෙන සියලුම දේවල් අර ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ ස්ට්‍රේට් ට්‍රීස් ආ කට් ෆස්ට් කියලා. ඍජු කෙලින් ගස් ඉස්සෙල්ලා කපනවා කියලා. ඒ නිසා ඒ බඳු තමන්ට අභියෝගාත්මක වෙන ඕනෑම දෙයක් පාලනය කරලා විනාශ කරලා දැමීමේ ක්‍රමවේදයක් අතීතයේ සිද්ධ වෙලා තියෙනවා. මට චූටි දෙයක් කියන්න අවශ්‍යයි. අපේ හැමදෙරු කලින් නිරන්තරයෙන් වහන්සේ කියන දේ අපි අර ස්වයං පෝෂිත මුළුතැන්ගයක් සම්බන්ධයෙන් කතා කරද්දී ඉන්දියානු අත්දැකීමක් තියෙනවා. දකුණු සහ මධ්‍යම ඉන්දියාවේ නියමයක් හැටියට සංකල්පයක් හැටියට තියෙනවා. හැම ගෙදරකම එළදෙනක් ඉන්න ඕනේ. හැම ගෙදරකම මුරුංග ගහක් තියෙන්න ඕනේ. හැම ගෙදරකම මේ කෙසෙල් පඳුරක් තියෙන්න ඕනේ. මම කියන්නේ මේ කරපිංචාරම්පේ වගේ අපි අර ඒ දේවල් වල වගේ අපි ඔබ වහන්සේ කතා කරනවා වගේ ඒක සාමාන්‍ය සමාජයේ භාවිතාවක් ප්‍රැක්ටිස් එකක් බවට පත් වෙලා. ඒතර ඒකෙන් මේ මිනිස්සු ගවයා ඉදීමෙන් ಭಾರತය ගවයා පිළිබඳව තියෙන සැලකිල්ල ආගමික වශයෙන් Hindu ආගමේ ගවයාට තියෙන සැලකිල්ල ඒ කාරණා එක්ක විතර නෙමෙයි කිරි ගොම කියන කාරණා දෙක. ඊළඟට ගව මුත්‍රා කියන කාරණේ අපි නොසලකිල්ල දක්වන දෙයක්. බොහෝ විට පොල් ඇතුළු බොහෝ භෝගයන්ට පොළවේ තියෙන විස බීජ කුරුමිනි ප්‍රශ්න ටික විසඳෙන ස්වභාවයක් ඒ ගව මුත්‍රා කියන දෙයේ තියෙන කතාවත් එක්ක තියෙනවා. අනික හඳුරන්නේ අපි නොදන්න බොහොම බරපතල කාරණයක් තියෙනවානේ. ගවයාගේ ගොම ටික ගොම වැරටිවල උෂ්ණත්වය ඉතා වැඩි. අපි කවුරුත් කල්පනා කරනවාද ඇයි ගොම පොහොරක් බවට පත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. හේතුව හාමුදුරනේ සූර්ය විකිරණ ශක්තිය තනකොළවල ගබඩා වෙලා ඒ ඍජුවම පොහොර බවට පත් කරන යන්ත්‍රය තමයි ගවයා කියලා කියන්නේ.
ඒතර මේ සංකල්පය ಭಾರತය තුල තියෙනවා. අපේ රටේ තියෙනවා. තිබුණා. තිබුණ ගැන්නේ අපේ සංස්කෘතියට මේක කොහොම එකතු වෙලාද කියලා කියන්න මම දැනුවත් නැහැ. නමුත් මේ භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන බෙහෙත් හදාගන්න මූලිකම පදනම තියෙන ගාමුත්‍ර වල. එතකොට මේ වගේ බහා බරපතල බෙහෙසජ්ජේ තියෙනවානේ. බෙහෙසජ්ජේ කණ්ඩකේ තියෙන හදාගන්න විදිය. එහෙමයි. ඉතින් මේ වගේ දැවැන්ත දෙයක් තියෙනවා. අවසාන විග්‍රහයේදී බටහිර සමාජය ගවයා කිව්වහම සමහරවිට නූතන සමාජෙට මතක් වෙන්නේ අපේ හඳුනේ බීෆ්. ඒතර ගවයා සහ බීෆ් අතර තියෙන සංකල්පීය සෝදායාම. ගවයා පූජනීයයි වටිනා වස්තුවක්. නමුත් බීෆ් කියන්නේ දීසියේ තියෙන දෙයක්. ඒක කිරට මසට වෙන්න කිරට තෙලට වෙන්න පුළුවන්, මිරිසට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඩෙවල් වෙන්න පුළුවන්. හැබැයි අර ගවයාය කියන වස්තුව තුල තිබිච්ච විකිරණ ශක්තිය මනුෂ්‍ය ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කරන්න පුළුවන් ගුණය සෝදායාම කියන්නේ අපේ පරාභවයේ අස්පනා අපිට පේන ජීවමාන තත්ත්වයක්. ඉතින් අපි කාලය සමග යලිත් වතාවක් කිසියම් ආකාරයක ගනුදෙනුවක් කරමින් ඉන්නේ. අපිට නිශ්චිත කාලයක් තියෙන. අපි කාල සීමාවේ යම්කිසි අවසානයකට ළඟා වෙමින් ඉන්නවා. අපේ හැමදෙරන්ට අවසාන වශයෙන් යම්කිසි අදහසක් එකතු කරන්න තියෙනවා නේද? ඔව් මෙහෙමයි. සාර සංකල්ප වැඩසටහනත් එක්ක අපි මේක පසු විපරමක් සහිතව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහනක්. මම හැමදාමත් මතක් කරනවා මේ සංකල්ප ටික සකස් කරගත්තට පස්සේ යම් ප්‍රමාණයකට හරි තමන් ප්‍රායෝගිකව මේ සංකල්ප වලට අදාළ කටයුතු කරගෙන යන්න අපි කවුරුත් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ කියන එක චමල මහත්තයා කියන්නේ. නායකයා පාලක පිරිස් මේවා ඔක්කොම හදලා ගෙදරට ගෙනල්ලා පූජා කරන දවසක් ලංකාවේ කවදාකවත් එන්නේ නැහැ. ඒක දැන් ඉතින් ඒ සිහිනේ අතහැරලා දාන්න. ඒ මොකද කවුරුත් සත්භාවයෙන් මේ දේවල් කරනවා කියන තැන මම නැහැ. මොන හරි ප්‍රයෝජනයක් තියෙනවා. මොකද එතෙන්ට හිර වෙලා ඉවරයි. ඒ කියන්නේ සත්භාවයෙන් එන පුද්ගලයෙකුට උනත් ඒ දේ කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඔබතුමා කිව්වා වගේ අම්මව පාවා දෙන්න ලෑස්ති වෙලා නම් යම් පවුලක් ජීවත් වෙන්නේ අම්මව පාවා දීලා නම් ඒකට පුරුදු වෙලා නම් ඒ පුරුද්ද තින් නවත්තන්න ලේසි වෙන්නේ නැහැ. ඒකෙන් ලොකු ආදායමක් එනවා නම් මම මේ නරකම කතාවක් කිව්වේ. එහෙමයි. කියන්න ඕන කතාවක් කිව යුතු කතාවක්. ඒක තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකින්ද එතන ඉඳලා නම් කටයුතු කරන්නේ මේකෙන් බේරෙන්න බැරි නම් බඩගින්නින් අම්මා පාවා දුන්නේ නැත්නම් බඩගින්නින් ඉන්න වෙනවා. ඒකින්දයි මේ විදේශීය රටවල් වලට මෙච්චර ගැතිකම් කරන්න වෙලා තියෙන්නේ. ඒකෙන් බේර ගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. අපි හැමෝම ආර්ථික නිෂ්පාදනයට දායක වෙන්න භික්ෂුන් වහන්සේ ඒ කියන්නේ ගොවිතැන් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. භික්ෂුන් වහන්සේට පුළුවන් ධාර්මිකව මිනිස්සයා කොහොමද ආර්ථික ශක්තිය ඇති කරගන්නේ කියන එක පිළිබඳව පුළුවන් තරම් විද්වත් පිරිස් ඒ සඳහා පොළඹවන්න කටයුතු සම්පාදනය කරන්න. ඉතින් ඒකින්ද අපි අපේ පැත්තට හැරිලා හැදෙමු කියන පණිවිඩය තමයි කියන්නේ. ඉදිරියේදී අපි යම් සැලසුම් මේ විද්වත් පිරිස් එක්ක ඒක රාසි වෙලා යම් සැලසුම් සකස් කරලා ඔබේ නිවස ස්වයං පෝෂිත කරන්න, ගම ස්වයං පෝෂිත කරගන්න තනියම කරන්න ඕන දේවල් පිළිබඳ මේ සාර සංකල්ප වැඩසටහනත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ජයමග රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් එක්ක ජයමග රූපවාහිනියත් සමග බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ඇති කරගන්න බලාපොරොත්තු වෙන්න තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න කියලා තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන. ඉතින් වැඩසටහන නිමා කිරීමේ වගේම හැමදාමත් වගේ ඔන්න සම්බන්ධ වෙන සම්පත්දායකයාටම බාරයි. එහෙමයි. ඒත් එක්කම ඔබතුමාට පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. ඔබතුමා බොහොම ලොකු සේවයක් සිදු කරමින් කටයුතු කරන කෙනෙක්. මේ රටේ හැටි පිළිබඳ නම් කලකිරෙන්න එපා කියලායි මම කියන්නේ ඔබතුමාටත්. ඒක තේරුම් ගන්න ඕනේ. වැඩක් කරන කෙනෙකුට බයිනවා කියන එකේ ඉවරක්ම නැහැ. මොකද මම පෞද්ගලිකව ඔබතුමා දන්නවා. ඔබතුමා නිවසට මම ගිහිල්ලා තියෙනවා. ජීවත් වෙන රටාව දන්නවා. ඒ ඔක්කොම මේ වෙනත් රටකට මේ ඔත්තු සපයන පුද්ගලයෙක් බවට මේ පවා චෝදනා කරනවා මම දන්නවා. ඉතින් ඒවා ගැන සැලකිලිමත් වෙන්න වැඩ කරන මිනිසුන්ට හරි අමාරුයි මේ සමාජ ඉදිරියට යන්න. ඒ පිළිබඳ කලකිරෙන්න එපා කියලාත් ඔබතුමාට කියන අතරවාරේ මෙවැනි පුද්ගලයන් තමයි දවසක යුග පුරුෂයන් බවට පත් වෙන්නේ. අපි ආශිර්වාද ලැබුණොත් මේ රටට මිනිසු නැති වෙනකොට තමයි ඒ රටට ඒ පාඩුව දැනෙන්නේ. ඒකින්ද මම ඉතාමත් ආශිර්වාද කරනවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා කියලා. බොහොමත්ම පිං ඔබ වහන්සේගේ ආශිර්වාදයේ අනුශාසනය වගේම පුණ්‍යානුමෝදනය මම බෙහෙවින්ම ගෞරවපූර්වකව පිළිගන්නවා. අපේ හැඳුනේ ඒ වගේම අවසාන වශයෙන් ඔබ වහන්සේ මතක් කරේ මේ එකත් සංකල්පයකින් කෙලවර කරන්න පුළුවන් අපේ සාර සංකල්ප අද වැඩසටහන. දැන් අනගාරික ධර්මපාලතුමා වර එක කියනනේ මහස වගේ බැනුම් අහන්නයි මහ පොළොව වගේ උහුලන්නයි බයි නම් ලංකාවේ වැඩ කරන්න එපා කියලා. ඒ නිසා අපිට මේ අනුම් බැනුම් කියන්නේ අපි දකින්නේ බොහොම මේ අපි දිරිගන්වන සුළු දේවල් හැටියට. ඒක තමයි අපේ සංකල්පීය தත්ත්වය. ඉතින් කෙසේ වෙතත් අපි මේ වැඩසටහන තුළ උත්සාහ කරේ යම්කිසි ආකාරයක ටිකක් සමහර වෙලාවට කොහොමද අහම්දුනේ ඇත්ත තිත්තයිනේ ටිකක්.
නමුත් සමහර අවස්ථාවලදී අපි යමකට හුරු වුණාට පස්සේ සමහර කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන එක පවා අපි දකින්නේ ටිකක් නිස්සාර නැත්නම් අකමැති දෙයක් හැටියට. කෙසේ වෙතත් මතක් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ වැඩසටහන හුදෙක් ඔබේ කාලේ. මම කියන්නේ අපි ඔබේ කාලයට වග කියන අපි පින්වත් ස්වාමීන් වහන්සේගේ කාලේ මගේ කාලේ අපි ආයෝජනය කරන අපේ නිෂ්පාදක කණ්ඩායමේ මේ කැමරා කරන සියලු දෙනාගේ මේ කාලය මේකේ සංස්කරණය කරන පිරිසවල මේ කාලය අපි ආයෝජනය කරන්නේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්. ඒතර මේ අපේ සංකල්පය ඒක. ඒතර ඒ නිසා සාර සංකල්ප වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සාරවත් හරයක් නැත්නම් හරයාත්මක දෙයකින් අවසන් කරන්න පුළුවන්කම අපට ලැබෙන්නේ මේ සංකල්ප ඔබ පරිශීලනය කරලා සවන් දීලා ඒක සුණාත ඊට වගේම ධාරණය කරගෙන ඒවායි හැසිරෙන්න පටන් ගත්තොත් අද වෙනකොට අධ්‍යාපන මනෝවිද්‍යාවේ කතා කරන ප්‍රජානන ආවේදන මනෝචාලක කොග්නිටිව් පැත්ත එහෙම නැත්නම් ඇටිටියුඩ් ඊළඟට ඇටිටියුඩ් පැත්ත සහ අවසානයේදී සයිකෝමෝටෝ කියලා මේ කතා කරපු සුසමාදර්ශය පැරඩයිම් එක එදා තථාගත මගේ බුදු පියාණන් වහන්සේ හොඳාකාරව දැක්ක සුණාත ධාරේත චරාත කියලා. ඒතර මෙන්න මේ ක්‍රමවේදය ඔස්සේ ඔබ ජීවිතයට එකතු කරගත්තොත් මම හිතන්නේ අපේ මහන්සියට අපේ වෙහෙසට නැත්නම් අපේ උත්සාහයට යුතුයකමක් නැත්නම් ප්‍රයෝජනයක් වුණා කියලා අපි විශ්වාස කරනවා. අදත් අපි වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.